නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. දැන් අපි මූලපරියාය සූත්‍රයේ මූලික හඳුනා ගැනීමක් විදිහට සමස්තයම හකුලලා යම් සරල හැඳින්වීමක් අපි සිදු කරගන්න යෙදුනා ඊයේ දවසේ. එතකොට අද අපි ඒ කොටසම තව ටුක්ටක් ගැඹුරින් කතා කරන්න තමයි සූදානම් වන්නේ. මේ මොකද මේ ඒක තමයි ඇත්තටම හොඳම ක්‍රමය. ඒ කියන්නේ පොඩි වලල්ලෙන් පටන් අරගෙන එන්න කසිනේ මහත් කසිනයක් බවට පත් කරනවා වගේ එන්න ලොකු කරන එක තමයි හොඳම දේ. එක සැරේම ලොකු එකකින් පටන් අරගෙන තේරුමක් නැහැ. එන්න මේක අර්ථ ව්‍යාප්තිය සඳහා වැඩ කටයුතු කරගන්න තරමට මේ සූත්‍රයේ තේරුම් ගැනීමේ ලිහිසි පහසු තත්ත්ව මතුවෙනවා ඇති. එතකොට අපි ඊයේ සාමාන්‍යයෙන් සුතවත් අසුතවත් කියන එක ගැන අපි කතා කරගන්න යෙදුනා. සුතවත් අසුතවත් කියන එක අපි කණෙන් අසා දැනගන්නා කියන තේරුමකුත් පෙළ ගැන අර්ථ කතා වල ටීකාවල පෙන්නන ඒ ලක්ෂණ ගැන අපි කතා කළා. ඒ වගේම සුත කියනකොට මේ ධර්මාවබෝධය ලැබුව තැනැත්තා සහ සද්ධර්ම ශ්‍රවණයෙන් යුක්ත ඒ මූලික දැනීම් සම්භාරයෙන් යුක්ත කියන්නේ ඒ මිනිස්සයා අන්ධ පුතග්ජනයා නොවේ. අන්ධ පුතග්ජනයා නෙවෙයි ප්‍රඥාවන්තෙක්. ප්‍රඥාවන්තෙක් නිසා විමුක්තිය හොයන කෙනාට මේ භාග්‍යතුන් වහන්සේ සමග වැඩ කටයුතු කරලා මගේ නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ භාග්‍යතුන් වහන්සේත් අනිකුත් බුදු මහරහතන් වහන්සේලා ඇතුළු ඒ සියලුම දෙනා කල්යාණ මිත්‍රයෝය. ඒ වගේම ඔවුන්ම සත්පුරුෂයෝ බවට පත් වෙනවා කියලා මේ කල් ඇතුවම යමක්කම තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාව ඇති මිනිස්සයායි මෙහිම මිනිස්සුන්ට අපි කියන උප්පත්ති ප්‍රඥාව ඇත්තෝය කියලා. එහෙම නැතුව මේ දැනුම් සම්භාරයක් තියෙන මිනිස්සයා උගත ප්‍රඥාවන්තයා නොවේය කියන තැනින් අපි නැවතුණා. කවුද මට මතකයි ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා උඹලට ලොකු දැනුම තියෙන මිනිස්සු නම් උඹලා ගිහිල්ලා කම්පියුටරේට වැඳපල්ලා කියලා කියනවා. මොකද හේතුව දැන් උඹලා හදපු කම්පියුටරේ උඹලගේ ඔලුවට උඩින් යනවා කියලා. දැන් අපිට වැඩ කරන්න බෑනේ කම්පියුටරෙත් එක්ක. ඉතින් අන්න ඒ වගේ කතාවක්. ඒ නිසා මේ දැනුම කියන එක අර සිංහලේ නිරුක්තියක් තියෙනවා මම ඕවනම් හරියට දන්නේ උගත්තු කියන්නේ උගින් උගත්තු කියලාත් මම අහලා තියෙනවා. උගින් ගත්ත. ඒ නිසා තමයි උගත් වෙලා තියෙන්නේ කියලා ඉතින් කියනවා. ඒ නිසා උගත් ඵලියට එයාගේ සංඥා ස්කන්ධයේ මහත් භාවය හැබෑව. නමුත් මේ උප්පත්ති ප්‍රඥාව කියන එක වෙනම කාරණාවක්. එහෙම නැත්නම් ඔය ගමේ ගොඩේ බයියෝ නෙමෙයි ඇත්තටම පරමාණු බෝම්බ හදන්නේ. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් කවුද ප්‍රඥාවන්තයා කවුද ප්‍රඥාව නැති මිනිසයා කියන කාරණා. එතකොට මේකේදී දැන් අපි කතා කරමු සද්ධර්මයේ අහපු නැති මිනිසයාගේ ඒ ආර්ය දහම් සමග ඒ අදක්ෂ භාවයේ අකෝවිද භාවයත් ඒ වගේම එහි හික්ම වී නැතිකමත් අපි කතා කළා. ආර්ය හඳුනන්නේ ඒ ධර්මයේ ඔහු අදක්ෂයි. ඒ කියන්නේ ඔහුට ඒක කරගන්න බෑ. ආර්යයන් පෙන්වන මාර්ගයේ ඔහුට යන්න බැරි බවත් ඒ වගේම ඒකේ ඔහු හික්මිලා නැති බවත් අපි කතා කරගත්තා. අන්න එහෙම අදක්ෂ ඒ ආර්ය හඳුනන්නේ නැති අදක්ෂ ඒ ගමන් මාර්ගයේ නොගිය මිනිස්සයා පටවිතෝ සංජානාති කියලා අරගෙන පටවිතෝ සංඤත්වා පටවින් මඤ්ඤති කියන එක ගැන තමයි අපි එදා කතා කළේ. නමුත් අද එතෙන් පටන් ඉදිරියට නොවේ. ඒකම තමයි. මොකද මේ සූත්‍රයේ මේ ගැඹුරු නිසා ඒකම තමයි ආපහු කතා කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ පටවිතෝ සංජානාති කියන මේ අර්ථය මම ඊයේ කතා කළා. සාමාන්‍යයෙන් රහතන් වහන්සේටත් මේ පුටු වැල්ලුවාම මේක පුටුවක් කියලා
මේ පුටු ඇඳ හයියයි කියලා කියාගන්න බැරි වුණා. ඒ රහත්කමින් ඇති වැඩක් නෑ. ඒක උමතුවක් වෙනවා. දැන් අපිට පුටු ඇල්ලුවහම මේක පුටුවක් කියලා අපිට කියන්න පුළුවන්. මේ පුටු ඇඳ හයියයි කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මේ හැඳිනීම් දෙක යම් කිසි සමාන මට්ටමක් තියෙනවා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් දැන්. යම් කිසි සමානකමක් තියෙනවා. නමුත් මේ සූත්‍රයට සාපේක්ෂව ඒ අර්ථය අපි ඊයේ කතා කළා තමයි. නමුත් මේ සූත්‍රයට සාපේක්ෂව දැන් මෙතන කියන්නේ සංජානාති කියලා තව ඉදිරියට යනකොට මේක අභිජානාති වගේ පදවලට මේක හැරෙනවා. ඒ කියන්නේ විශිෂ්ට නුවණින් දැනගනී වගේ පදවලට මේක ඉදිරියේදී හැරෙනවා. එතකොට ඒ වචනෙට හිත තියලා ආපහු හැරිලා බැලුවොත් අපි අර කියන එදා අපි අර කතා කරගත්ත සාමාන්‍ය හඳුනන හැඳිනීම එහෙම නැත්නම් අපිට පෙර කරපු පුරාණ කර්මය නිසා පහළ වෙන කාය විඥානය කියන මට්ටමත් ඉක්මවල ගිහිල්ලා මෙතන මේ අමුතු කතාවක් කතා කරන්න වෙනවා. දැන් මේ සංජානාති කියන එකේදී පොඩ්ඩක් කිරිකලයට ගොම එකතු වෙන ලක්ෂණේ පෙන්නනවා එක අර්ථයකින්. ඒ කියන්නේ කෙලස් ගතියකුත් මේක චුට්ටක් පෙන්නනවා. ඒ පැත්තෙන් බැලුවොත් ඒක සාධාරණයි. මොකද සන්න ඊළඟ පදයේදී ඉන්නේ අභිජානාති වගේ පදනේ ඉන්නේ. ඒක එයා විශිෂ්ට නුවණින් දැනගනි. එතකොට සංජානාති කපලම දාලා. එතකොට සංජානාති වල පොඩි අවුලක් තියෙනවා. එතකොට ඒ අර්ථයෙන් අරගෙන බැලුවොත් මේ සංජානනය සිද්ධ වෙනවා කියලා කියන්නේ මෙතන සංජානන කියන එක අද කාලේ නිරුක්ති කඩලා අමුතු පද හදා ගන්න වෙන හින්දා මම ඒක හරි කරන්න යන්නේ. නමුත් මේ සංජානනය කියන එක අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ හඳුනා ගනි. දැන් මේකේ අපි දැන් බලමු මේකේ මොකද්ද කියන්නේ කියලා සත්පුරුෂයන්ගේ තණ්හාව හඳුනායි. කෙලින්ම ආයේ වෙන වැඩි කතාන්දරක නැහැ. කෙලින්ම හඳුනායි. හඳුනායි කියන පදේ තමයි දාලා තියෙන්නේ. නමුත් මේ සංජානාති කියනකොට කෙනෙකුට අර මම කිව්වා වගේ කෙලෙස් මූලික කරගෙන අරගන්නත් පුළුවන්. ඒ කෙලෙස් මූලික කරගෙන අරගන්නකොට මේක අර දිට්ඨි විපල්ලාස වලින් අරගන්නවා කියලා පැහැදිලි කිරීමක් තියෙනවා. ඒ කියන්නේ මේ තණ්හා විපල්ලාස, මාන විපල්ලාස, දිට්ඨි විපල්ලාස. මෙන්න මේ වෑයින් මේ සංජානනය සිද්ධ වෙනවා. මේ දැන ගැනීම සිද්ධ වෙනවා. මෙන්න මේ හඳුනා ගැනීමේ දෝෂය මේ එතන පෙන්වන්නේ ඒක නිත්‍ය සුඛ සුභ ආත්ම විදිහට යම් විදිහට තමයි මේ සංඥාව ගෙනෙන්නේ. ඒ සංඥාව එසේ නොගත්තා නම් මේක මේ අභිධර්ම ක්‍රමෙත් එක්ක පටලවා නොගත යුතුයි. ඒ සංඥාව එසේ නොගත්තා නම් ඔහුට මඤ්ඤණා නොකර සිටින්නට තිබුණා කියන තැනක් තියෙනවා. එසේ සංඥාව නොගත්තා නම් මට තණ්හා නොකර ඉන්න තිබුණා. මාන්න නොකර ඉන්න තිබුණා. දිට්ඨියකට බහින්න නැතුව මට ඉන්න තිබුණා. නමුත් අර විදිහට මම ගන්න ගියොත් මාව මේ පැත්තේ කෙලෙසෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. අපි කියන්නේ ප්‍රශ්නයක් වැඩි වෙන විදිහට බලන ක්‍රමයක් තියෙනවා, ප්‍රශ්නයක් අඩු වෙන විදිහට බලන ක්‍රමයක් තියෙනවා, ප්‍රශ්නයක් විසඳෙන විදිහට බලන ක්‍රමයක් තියෙනවා. දැන් අපි බලලා තියෙන ප්‍රශ්නේ වැඩි වෙලා වවහන් කන විදිහට තමයි අපි මේක බලන අර එළුව කොස්කොල දිහා බලන මානසික මට්ටමින් තමයි අපි අරමුණ දිහා බලන්නේ. කන්න බලාගෙන තමයි බලන්නේ වුණාම සිද්ධ වෙන්නේ නැත්තම් පේන්නේ පූර්වගත අවිද්‍යාවෙන් මේක වෙහිලා යනවා. මොකද මම අභිධර්මෙත් එක්ක පටලවා ගන්නට එපාය කියලා කිව්වේ සයින්නාස්. අපි අභිධර්මයේ කොටස් බලනකොට අපිට තියෙනවා ලස්සන පද දෙකක් සුත්ත භාජනීය සහ අභිධම්ම භාජනීය කියලා. ඒව කලවම් කරන්නේ නැතුව පෙන්වන අවස්ථා තියෙනවා. අභිධර්මයේ මෙසේය, සූත්‍රයන්හි මෙසේය කියලා පෙන්වන කතන්දර තියෙනවා. ඒ නිසා අභිධර්මය දන්නවා කියලා හැම එකකටම ඔබන්න ගිහිල්ලා වර්ගින අහගන්නත් හොඳ නැහැ. එතකොට තමුන්ට මේක අතපොවා ගන්න බැරි වෙනවා. සූත්‍ර ක්‍රමේ අභිධර්ම දෙකයි මේ ක්‍රම දෙක පටලවා ගන්න ගියොත් මේ සූත්‍ර වලින් ගන්න තියෙන වාසියත් ගන්න බැරි වෙනවා. ඔය මම පෞද්ගලිකව අභිධර්මයේ ඉගෙන ගත්තායි කියලා මාන්නෙන් ඉන්න විශාල පිරිසකගේ මම දැක්ක දෝෂයක්. ඒ කියන්නේ ඉගෙන ගත්ත දෙයින් වැඩේ නම් ගන්න හම්බ වෙන්නේ නැහැ.
ලිස්ට් එක කටපාඩම් කරගෙන අරකයි මේකයි කියලා කියනවා. ඒ මිනිස්සයන්ටත් මල වදයක් ඒ කාලයක් යනකොට. මොන කරදරයක්ද? ඒ ඉතින් මේක අනුන්ගේ හරක් බලනවා වගේ මේ ටික තියන් ඉන්න ඕන අපිට පස්ගෝරස හම්බ වෙන්නේ. ඒක තමයි ඒ කියන්නේ තමුන්ට ප්‍රතිඵලයක් එන විදිහට මේක පාවිච්චි කරන්න අපි දැනගන්න ඕන. එහෙම නැති වුණොත් මේ අනුන්ගේ හරක් බැලුවා වගේ වෙනවා වැඩේ. මොකද අපිට ප්‍රයෝජන ගන්න බැරි කම නිසා. ඉතින් ඒ නිසා මේ අභිධර්ම ක්‍රමයට බලන්නේ නැතුව හැම දෙයක්ම සූත්‍ර ක්‍රමයට බලලා තේරුම් අරගෙන ගැඹුරට යාම සඳහා අභිධර්ම ක්‍රමයේ භාවිතා කරනවා නම් මේක සූත්‍ර ක්‍රමයේ මේක කමඨහන් ක්‍රමයට බොහොම ආසන්නයි. මේක අභිධර්ම ක්‍රමයේ ඒක හැබැයි ටිකක් ගැඹුරු. විනය පිටකේ හරහත් අපිට නිවන් දකින්න මාර්ගයක් යෙදිලා තියෙනවා. ඒක විනය පිටකේ බැලුවම හොඳට පේන්න තියෙනවා. සූත්‍ර පිටකේ හරහත් නිවන් මාර්ගයක් පේන්න තියෙනවා. අභිධර්ම පිටකේ හරහත් මේක නිවන් මාර්ගයක් පේන්න තියෙනවා. නමුත් මේ තුන එකට අන්ලා කොත්තුව ගැහුවොත් එක්කෙකුටවත් සහනයක් නැහැ. කිසිම මිනිස්සෙකුට සහනයක් නැහැ. මුලක් මැදක් අගක් හොයා ගන්න බෑ. ඉතුරු වෙන්නේ නිකාං අර තැන් වල ධර්ම සාකච්ඡා කරනවා කියලා ඉතුරු වෙච්ච මහා රණ්ඩුවක්. මේක අරුට බැලලා මූ අරුට බැලලා ගොඩක් ධර්ම සාකච්ඡාවල ස්වාමීන් වහන්සේ මම දැකලා නැහැ. හිත සතුටින් නම් නැගිටලා යනවා. විවේචන විතරයි. පරදිනවාට බයෙන් තව කෙනෙක් කතා කරන්නේ. තමුන්ගේ මතේ ඉෂ්ට සිද්ධ ගන්න. ඒ මතේ හොයලා බැලුවට පස්සේ ඒකත් හරියට කියන්නෙත් නැහැ. භාගයක් දොර යනකොට නිකන් අර දේ දුන්න හොයාගෙන රොකට්ටයක් අරන් ගියා වගේ. දේ දුන්න ගාවට යනකොට දේ දුන්න නැහැ. නමුත් ඈත දිහා බලනකොට තමයි දිලිසෙන්නේ. එහෙම හොයාගන්න එහෙම තමුන්ට කියලා පෞද්ගලික දර්ශනයකුත් නැහැ. ඒ නිසා මේ අමතර කාරණාවක් මම මේ පැහැදිලි කරන්න යෙදුනේ. මේ ධර්මයේ තියෙනවා තමයි. නමුත් අනාගන්නාකයි කලවම් කරගන්නාකයි වැඩක් ගන්න පුළුවන් විදිහට බලන්න ඕන. එතකොට අපේ මාතෘකාව වෙනවාද මේ සංඥාව කෙලෙසීම කියන එකේ යම් පැතිකඩක්. අපි අද කතා කරන්න උත්සාහ කරනවා. අපි ඊයේ කතා කරපු විදිහට සංඥාව බොහොම පරිසුද්ධ කෙනෙක්. සංඥා ස්කන්ධයකින් යුක්තයි. මේ සංඥා ස්කන්ධයගේ යථාබෝධයේ නොදැනීම හේතු කොටගෙන සත්වයෝ තණ්හාමාන දිට්ඨිය ඇති කරගෙන භවයේ දික් කර ගන්නවාය කියලා අපි කතා කළා. පඨවි ධාතුව මඤ්ඤණා කරනවා කියලාත් අපි කතා කළා. යම් තාක් දුරකට අදත් ඒක කතා කරනවා. නමුත් අද මෙතෙන්දී සංඥාව කෙලසිලා මොහොකට සාපේක්ෂවද එහෙම ගත්තේ. අරක අභිධර්මයට බරයි. මේක අපි ගත්තේ මේ සූත්‍රයේ ඉදිරි කොටසකට සාපේක්ෂව තමයි මේක අරගත්තේ. එතකොට නිත්‍ය සුඛ සුභ ආත්ම විදිහට මේ සංඥාව අපි අරගන්නවා. එතකොට මේක නිත්‍ය සුඛ සුභ ආත්ම විදිහට ගන්නවා. දැන් අපි දැන් පොඩ්ඩක් අපි ඒක එතනින් නවත්තලා අපි දැන් යනවා මේක ඉදිරියට පැහැදිලි කරගැනීමේ වාසිය සඳහා මේ ආත්ම කියන මේ පදේ යම් කිසි සරල විස්තරයක් කරන්න. මොකද ආත්ම කියන එක විස්තර කරන්න ගියොත් ඒක මහා විශාල වපසරියක් ස්වාමීන් වහන්සේ. මොකද ආත්ම කියන එක අපිට වඩා පතුරු ගැහුවේ හින්දු ආගමේ. බුදුදහමේ ආත්ම පෙන්නනවා ආත්මේ හටගන්න මූල විදිහට තමයි පෙන්නන්නේ. දැන් ඔය බ්‍රහ්මජාල සූත්‍රයේට වගේ එනකොට ඒ බ්‍රහ්මජාල සූත්‍රය ගැන භාග්‍යවතුන් වහන්සේ වෙනත් තැනකදී දේශනා කරනවා. මහණෙනි මම බ්‍රහ්මජාල සූත්‍රයේදී කතා කරන්නට යෙදිච්ච මේ දෘෂ්ටීන් 62 සක්කාය දිට්ඨිය ඇති කල්ලි වෙනවා. සක්කාය දිට්ඨිය නැති කල්ලි වෙන්නේ. සක්කාය දිට්ඨිය සති හෝති සක්කාය දිට්ඨිය අසති න හෝති කියලා එහෙම දේශනාවක් මේ තියෙන. ඒකට සක්කාය දෘෂ්ටිය නිසා තමයි අර 62ක් මිත්‍යා දෘෂ්ටීන් හටගත්තේ කියන එකට සාක්ෂි අපිට පෙළේ තියෙනවා. එතකොට ආත්ම කියන එක අපි දැන් පොතට අනුව සූත්‍රයට අනුව මේක අධ්‍යාපනික මට්ටමින් ගන්න ගියොත් මහා විශාල පුළුල් වපසරි පරාසයකට ගිහිල්ලා ඒක අධ්‍යාපනයෙන් නැවතිලා යනවා. ඒ නිසා මේ මම කැමති මෙන්න මෙහෙම පාරකින් ආත්මය කියන එක විස්තර කරන්න මුලින්ම බුදුහාඳුරු කියන එක නොවේ. බුදුහාඳුරු ලෝකෙ පහළ වෙන්න කලින් හිටපු මිනිස්සුන්ට ආත්ම කියන හැඟීමක් තිබ්බනේ. අන්න ඒ මොකද්ද ඒ? බුදුහාඳුරු ඇඟිල්ල දික් කරන එක අපිට පේන්නේ නැහැ. බුදුහාඳුරු කියන විදිහට අපිට ඒක නෑ වගේ. බුදුහාඳුරු ආත්ම කියලා කිව්වට අපිට නෑ වගේ හරියට. මොකද අපිට මිත්‍යා දෘෂ්ටියක්වත් නැද්දෝ කියලා හිතෙනවා හරියට පිහිටපු. එකක්වත් නැති අමුතුම සත්ත්ව කොටසක්ද මන්ද බෞද්ධයෝ කියලා කියන්නේ. ඒ ආත්මය කියන එක ගැනවත් දැනුවත් නැති වුණොත්. ඒ නිසා සරලව අපි ගන්නව නම් කෙනෙක්
කෙනෙක්. ඒක තමයි ඔහුගේ සරලව තියෙන ආත්මය. අසවලා, අසවලෙක්, කෙනෙක්. එතකොට මේ ආත්ම සංඥාවෙන් යුක්තයි. එයා පුද්ගලයෙක්. එතකොට එයා මිනිසෙක් වෙන්න පුළුවන්, පිරිමියෙක් වෙන්න පුළුවන්, එයා ගෑණියෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔහු මේ යම්කිසි ආත්මයක් පරිහරණය කරන කෙනෙක්. යම්කිසි ආත්මයක් පරිහරණය කරන කෙනෙක්. ඒ කියන්නේ ඔහු කෙනෙක්. නිස්සත්ත්වෝ, නිජීවෝ, ශුන්‍යෝ කියලා අපි ප්‍රත්‍යවේක්ෂාවේදී කඩන්න හදන ඒවායේ අනිත් පැත්ත අරගෙන බලන්න. අනිත් පැත්ත අරගෙන බලන්න ආත්මෙම තමයි. ආත්ම අර්ථය එනවා. තවත් අර්ථයකින් නොයනව නෙමෙයි, තවත් අර්ථය එනවා. ආත්ම අර්ථය එනවා. එතකොට මේ කෙනා, මේ සත්වය, පුද්ගලයා කියන මේ මිනිස්සයා තමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. කන්නේ, බොන්නේ, කතා කරන්නේ, ඇවිදින්නේ, අර කියනෝ නිවාසී, නිවාසයක වාසය කරන්න, අත්තකාරකෝ, ආත්ම කාර්යයේ යෙදෙන්න. මේ ඊට පස්සේ කියනවා මේ කුම්බං කරොන්තිති කුම්භකාරා. ඒක කියනවා සාංඛ්‍ය දර්ශනයේ මේ කියනවා මෙටි කලයක් හදනවා නම් කවුරු හරි කලයක් හදනවා නම් ඔහුට අපි කියනවා කුඹල් කරුවා. අන්න ඒක කුඹල් කරුවා. ඒක ගුදෙල්ලක් කරේ තියාගෙන කුඹරට ගියොත් ඒක ගොයියා. ඒකම නාගෙන ඉවරලා කඩේට ගිහින් බඩුවේ ගිනුවොත් ඒක මුදලාලි. ඔය විදිහට ආධ්‍යාත්මික ආත්ම සහ බාහිර ආත්ම වලින් පිරීලා අපේ මනස් ලෝකේ. මනස් ලෝකේ පිරීලා. මේ මනෝ ලෝකේ පිරීලා. එතකොට මෙන්න මෙහෙම ආත්මයක් පරිහරණය කරනවා කන බොන යන එන. ඉතින් මේක කියනවා නම් ඕලාරික අත්ථ පටිලාභෝ කියලා මේ අපිට කියන්න පුළුවන් පොට්ටපාද වගේ සූත්‍රයට අනුව. ඒ කියන්නේ කන බොන ආහාරයෙන් සැදිච්ච කන සබ්බංග පච්ඡංග සමන්නාගත සියලුම අංග පසංග වලින් යුක්ත මිනිහෙක් කෙනෙක්. මෙන්න මේ ආත්මයේ ඉන්නවා. ඉතින් මේ ආත්මයට අපි හරි කැමති. මේකට අපි කියන තෘෂ්ණාව. මේ සරල විස්තරයක්. මේකට අපි හරි කැමති. අපිට බයින්නවට කැමති නෑ. අපිට මధుරව කනවට කැමති නෑ. අපිට කවුරු හරි නරක වැඩ කරනවට අපි පුළුවන් තරම් මේක ආරක්ෂා කරගෙන රැයට උනත් යනකොට කෝට්ටක් එහෙම කඩා වෙන්න කොස්සත් වෙන්නද කියලා බය වෙන වෙලාවල් තියෙනවා. එන තට්ටිය වල පැල්ලේ දෙන්න මෙරලා කියන. එයි කාටද මේ සෙනෙහස, කාවද මේ රකින්නේ? අපේ ආත්මය අපි රකිනවා. ඒකට තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. තණ්හාවෙන් යුක්තයි. ඒකට අපි කියනවා මේකට සමහර සිංහලෙන් කියනවා ආත්ම සෙනෙහස කියලා කතාවකුත් තියෙනවා. අපේ ආත්මයට ඇති සෙනෙහස, ඇල්ම කියන එක තමයි ඒකෙන් අපිට කියවෙන්නේ. ඒකයි ලෙඩ හැදුනහම අපි මැරෙන්න බය. ඒකයි අපිට ලෙඩ හැදෙනවට බය. ඒකයි කරවලේ යන්න බය. සද්ද කියන මේ ඇහිල්ලා මේ ඒකට කියනවා මේ නන්දි රාග සහගතා කියලා. නන්දි රාග සහගතයි. ඒ කියන්නේ මේ සත්වයක් පුද්ගලයෙක් දකිනවා විතරකුත් නෙමෙයි. ඒ සත්වයා පුද්ගලයා කියන එකත් එක්ක මේ මම කියන අදහසක් තියෙනවා. ඒ මම සත්වයක් පුද්ගලයෙක්. ඔන්න එකතු වෙලා ආවා. හරියට අපි අර තේක හැදුවා වගේ. දැන් මම සත්වයා පුද්ගලයා. හැබැයි එයා හරි උසස් කෙනෙක්. අන්න දැන් මාන්නේ එනවා. අන්න එතකොට දැන් තණ්හා මාන දිට්ඨි කියන තුන තියෙනවා. ඉතින් අභිධර්ම ක්‍රමේදී ඕවා අඩු වැඩි විදිහට තණ්හාව වෙන්නත් පුළුවන්, තණ්හාව නැතුව තියෙන්නත් පුළුවන්, මාන්නේ නැතුව තියෙන්නේ. ඒ වගේ චෛතසික සම්ප්‍රයෝග කියලා එහෙම පෙන්නනවා. නමුත් පොදුවේ කතා කරනකොට මේ තණ්හා මාන දිට්ඨි කියන තුන එනවා. එතකොට මේ තණ්හා මාන දිට්ඨි කියන තුනේ එකතුව අපිට ඒක වෙන් වශයෙන් දැක බලා ගැනීමේ හැකියාවක් නැති වුණොත්, සාමාන්‍ය ලෝකයට ඒක නැහැ. ඒක බලා ගන්න බැරි වුණොත් ඒ බලා ගන්න බැරි වෙච්ච එකේ ප්‍රතිඵලය මොකද්ද? තණ්හාමාන දිට්ඨිය කියන තුන නියෝජනය කරන්නේ මොකක්ද? මොකක් නියෝජනය කළාද? ඒගොල්ලෝන්ගේ මේ නියෝජිතයා කවුද? මොකක්ද ඒගොල්ලන්ගේ ලෝගෝ එක? මොකක්ද ඒගොල්ලන්ගේ මේ පෙන්නන එක? ඒගොල්ලෝ පෙන්නනවා මම කියලා කෙනෙක් පෙන්නනවා. අන්න ඒක සන්නත් ඒකේ තියෙන මහා গুপ্তකර මේ අතිශයින්ම ගම්බීර මේ පැත්තක් ඒ. හරිම গুপ্তයි. තණ්හාමාන දිට්ඨි කියන මේ තුන එකතු වෙලා මමෙක්ව විද්‍යමාන කරනවා මේ ලෝකේ. එතකොට ඒ පුද්ගලයාට
මේ අවිද්‍යා ආදී ධර්ම නිසා ඔහුට පණ එනවා. මේ කතාව බොහොම පරිස්සමට කල්පනාවට ගත යුතුයි. වැටහෙන්නේ නැත්නම් වහා බාධා කොට ඇසිය යුතුයි ඕන වෙලාවක. ඒ පුද්ගලයාට වහා පණ ඇවිල්ලා ක්‍රියාත්මක වෙනවා. දැන් මේ කතා කර කර ඉන්නකොට මේ පණ තියෙන්නේ මට නෙමෙයි. මේ බණ අහන්නේ මම නෙමෙයි. මේ ක්‍රියාත්මක භාවයේ මේ මමයට පණ ඇවිල්ලා මමෙක් විදියට මේ ජීවත් වෙන ගතියකට ආවේ. මේ තණ්හා මාන දිට්ඨි නිසා. තවත් විදියට කියන මේ අවිද්‍යා ආදී ධර්ම නිසා. මේ කොටස අවිද්‍යා ආදී ධර්මයයි මේ කොටස දුරුකට යුත්තක් කියලා කිව්වොත් මම නම් හිතන්නේ මේ කතාව ලෝකයා පිළිගන්නේ කියලා. මේක මේ කියන්නේ සිවිදි විහානි කරගන්න කියලා. දැන් මේ ඇත්ත කතාව ඕකනේ. දැන් මේ කියන විදිහට මේ බෙල්ල වැලදා ගන්න මේ කියන්නේ. නමුත් තේරුණා හෝ නොතේරුණා හෝ ධර්මානුකූලව අයින් කරන්න තියෙන්නේ නම් අපි ඔය අල්ලන් ඉන්න කෑල්ලම තමයි. නමුත් ඒ කෑල්ල මොකද්ද කියලා හොයලා බැලුවාම දිවිතොර වෙන සයිස් එකට වෙනවා. එච්චර ගැඹුරක් තියෙනවා. ඉතින් ඒවා බුද්ධ ආගම නිසා හෝ බුදුරන් වහන්සේගෙන් ධර්මය අහලා තමයි අපිට දැනගන්න වෙන්නේ. නමුත් ඒ කොටස ලෝකේ නැති වුනහම අසුතවා පුතුග්ජනයා කියන මට්ටමට මේ මිනිස්සු ලෝකේ ජීවත් වෙන්න ගියාම අන්න එතකොට මේ ආත්මය පරිහරණය කරගෙන ආත්ම සෙනෙහසින් ජීවත් වෙන්න ගියාම ඒ මිනිස්යාගේ තියෙනවා ප්‍රධාන ප්ලෑන් දෙකක්. සරලව කියනවා. එක තමයි සැප ලබන්න. දෙවෙනි එක තමයි දුක ප්‍රතික්ෂේප කරන්න. සැප කැමැති දුක එපා. ඔන්න ඔය දෙකට රණ්ඩුවක් තමයි ලෝක ජීවත් වෙනවා කියලා කියන්නේ. මොනවා හරි දන්න જાති දාලා හොඳ එකක් අරගන්න නරක එකක් මොකක් කෑ ගහලා බැනලා ගහලා යුද්ධ කරලා හරි කමන්නේ. ඒ කෑල්ල අයින් කරගන්න. එයි මේ මට සතුටින් නන්දි රාග සහගත తත්‍ර తත්‍රාබි නන්දිනී කියලා තවත් ගෙඹරින් යනකොට ඒව පෙන්නලා දෙනවා. නන්දි රාගය සහිතව ඒ අරමුණේ සතුට වන්නේ කියලා. මොකද නන්දි රාගෙට සෙට්ටුන් නැති වුණොත් යුද්ධ තමයි. දැන් මම හිතන් ඉන්නවද ඒක රහයි කියලා. ඒක බොනකොට කැපකරු මහත්තයා ඒක සවුත්තු කරලා තිබ්බාම හිත කැඩෙනවා. මොකද පැකට් එක දැකලා අපි ඔක්කොම දැන් ආස කරලානේ තියෙන්නේ. යද්දිත් මම කිව්වා බොන්න පුළුවන් විදිහට හදන්න කියලා. බොන්න බැරි විදිහකට හදාගෙන ගෙනහම බොන්න බැරි වෙනවා. ඔය මොකක් කතන්දර මොකොත් නැතුව එද්දිත් ඒක තිබ්බනම් බීලා ෂෝක්කියට ඉන්නවා. නේද? ඉතින් මම විතර වෙන උදාහරණ දැන් ඔබ වහන්සේ දත් මදින්න කැමති නැහැ කියන්නේ සිග්නල් වලින්. මට කියනවා ස්වාමීන් වහන්සේ ටවුන් එකට ගිහින් එනකොට දත් බේත් එකක් අරන් එන්න කියලා. මේ මොකද්ද ගේන්න ඕනේ කියලා අහනවා. සුදාන්ත කියලා කියනවා. නමුත් මට සිග්නල් එපා කියලා කියන්නේ නැහැ. නමුත් මම එනකොට අරන් එනොත් තඩි පොල්ලක් සිග්නල් ලොකු එකක් අරන් ගිහලා දෙනවා. පොලේ ගන්න දෙන්නේ ඔය දත් බේත් වල ලොකු පාර දින කට්ටියට. මේ මිනිස්සු ඒකෙන් දත් මදින්නේ. හැබැයි ඒකිනුත් දත් මදින්න පුළුවන්. එන ගහන්නේ සිග්නල් වලින් නැද්ද කියලා. ඒ ප්‍රශ්නයක් නෑ. ඒකෙන් දත් මදින්න පුළුවන්. නමුත් තමුගේ පූර්වගත නිගමන වගේක් තියෙනවා මේ ආත්මයට සම්බන්ධව. මම කියන පුද්ගලයා රුචි අරුචි කම් වලින් පිරිච්ච කෙනෙක්. ඒ මිනිස්යාගේ ජීවන රටාව එහෙම යුක්තයි. ඒ ජීවන රටාවෙන් එහෙම යුක්ත වෙච්ච මිනිසයා පරිේශණය කරන්නේ මේ ලෝකේ සැපයමයි. සැපය තමයි ඔහුගේ පරිේශණයට භාජනය වෙන්නේ. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අපි කිසිම කෙනෙක් දුකක් හොයාගෙන යන්නේ. අපි හැමෝම මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අපි හොයාගෙන යන්නේ සැප. සැප හොයාගෙන යනකොට ඔහුගේ මතයට අනුව සැපේ තීරණය වෙන්නේ ඔහුගේ මතයට අනුව. හරියට දියවැඩියාව හැදුනහම සීනි අඩුවෙන් දැම්මහම සැපයි. දියවැඩියාව හැදෙන්න කලින් සීනි වැඩියෙන් දැම්මහම සැපයි. සීනි නොදීම හිටියාම දියවැඩිය හැදිලා මලත් කමන්නේ සීනි වැඩියෙන් දැම්මම ආයි සැපයි. එහෙම වෙන්නේ එකම සීනියකට මේ සංකල්පයේ සින ස්වරූපේ. මොකද දැන් මට දියවැඩිය තියෙන හින්දා මට ඒ පැත්තෙන් ගියදැයි මොකද මගේ කෑම හංගනවා කට්ටිය ඉස්සර. ඉතින් මට ඇත්තටම කේන්ති කියලාවලු තිරවද
මොකද ඊයෝ මම ආස දේවල් දඩිබිඩි ගාලා හංගනවා. නමුත් මට ඉස්සර ඔව හැං තිබ්බත් එකයි නැතත් එකයි. නමුත් දැන් වෙන ප්‍රශ්නයක්ත් හැදිලා තියෙනවානේ. දැන් මේ සීනි කියලා එකක් තියෙනවා. මේ යකා මේක දැනගත්තාම හංගනවා කියලා. ඊට පස්සේ කැප්පත් එක්කත් මේ මේ මිනිස්සු මට මෛත්‍රිය කරා. ඉතින් ඒ වුණාට අර රුචි අරුචිකම් නිසා ලෝකේ අමුතු සැප දුක් අපිට තීරණය වෙනවා. ඔන්න අපි හිතමුකෝ දැන් මේ සරලව ඊට පස්සේ අපි හෙට ආපහු ගැඹුරින් කතා කරනවා. ඔන්න අපි හිතමුකෝ සැපයක් වින්දා මේ තේගම කීමකෝ බිව්වා නියමයි. නියම නෙස්කැෆේ එක. ඔන්න බිව්වා. බීපු ගමන් මේක ස්වාමින් වහන්සේ මේ වින්දනය අනුසේ විදිහට මේ සංඥාව තැන්පත් වීමක් සිද්ධ වෙනවා. අනුසේ විදිහට මේ සංඥාව අපේ සිත ඇතුලේ තැන්පත් වෙනවා. අපි හිතනවා මේ තේක බිව්ව කතාව එතනින් ඉවරයි කියලා. ඉවරම නැහැ. ආයි මාස ගානකට පස්සේ හරි මේ වගේ පරිසරයක් වෙලා, ඒ කියන්නේ මේ බාහිර පරිසරය බලනවා, ලාවට අවුව වැටලා තියෙනවා, ආරණ්‍ය පුරා කුරුල්ල කෑ ගහනවා, මද තිත ගතියක් පේන්න තියෙනවා, මේ කුස්සියේ උපාසකම්මලා කෑ ගහනවා ඇහෙනවද? මේ පරිසරයක් දිනන මේක හරියටම සෙට් වෙනකොට හිතන්න එපා එදාට අපි කෝපි බොයි කියලා. හිතන්න එපා එදාට කෝපි හොයයි කියලා. හිතන්න එපා එදාට ඇල් වතුර හොයයි කියලා. හිතන්න එපා එදාට තේ වතුර හොයයි කියලා. අපි හොයන්නේ නෙස්කැෆේ. ඒක එතෙන්ට අපිට බ්‍රේක් නෑ ස්වාමීන් වහන්සේ. අපි හොයන්නේ නෙස්කැෆේ. දැන් මොකද හරියටම ඒ අනුසයට ගැළපෙන වස්තු කියන වචන අපි පරිහරණය කරනවා සාමාන්‍ය අරමුණට. ඒ අනුසයට ගැළපෙන වස්තුව එහෙම නැත්නම් ඒ අරමුණ පැමිණිච්ච ගමන් ඒ අනුසේ නැගී සිටිනවා කියන එක වැළැක්විය නොහැක්ක. ඔව්. ඒ අනුසේ ධර්මයේ නැගී සිටිනවා. නමුත් අපි ඔය මොකක්වත් දන්නේ නැහැ. අපි කලේ මොකද්ද? එදා රහට තේ එකක් බිව්ව ඉච්චර. නමුත් ඒක නැවත මෙයා මෙන්න හොයපු බව හම්බ වෙන්නේ කොහොමද? ඒක හම්බුනහම තියෙන සතුට නිසා. මම කියන්නේ මේ නොතේරෙනවා නම් අහන්න මේ අන්තිම මේ කියන්නේ මේ පරිම හැකිය මට පුළුවන් උපරිමයෙන් මම මේ කියන්නේ පරීක්ෂණයක අපිට හිතෙනවා. ඒ කියන්නේ දියවැඩියාවම ගමු මරු මාතෘකාව මේ දියවැඩියාව. දියවැඩියාව හැදුනට පස්සේ මේ මිනිස්සයාට සීනි කණ්ඩ ආසයි. මහා පුදුම වැඩ. අරිදම සවින්නාස එක දවසක් කියනවා සීනි කන්න ආස බවත් ඒ රෝගී ලක්ෂණයක් කියලා. පුදුම කතාවක් ඒක. උන්වහන්සේට දියවැඩියාව තිබ්බලු. උන්වහන්සේට බෙහෙත් දෙන වෛද්‍යවරයාට දියවැඩියාව තිබ්බලු. වෛද්‍යවරයාට කටපාලනය කරගන්න බැරුව වෛද්‍යවරයා වැඩි කරගත්තා කිව්වා. නමුත් මම නම් පාලනය කරගත්තා කියලා කිව්වා. ඊට පස්සේ යට වන්දනා කරාට පස්සේ උපදෙස් දෙනකොට සායනස කිව්වේ සායනස කියනවා මේ සීනි අවශ්‍යතාවයත් මේ දියවැඩියා රෝගයේම එක්තරා ලක්ෂණයක්. දැන් බලන්න කොලෙස්ටරෝල් තියෙන ගොඩක් අය මේ මස් මාළු ආදී තෙල් බරිත කෑම කන්න ආස ඒක රෝගෙම ලක්ෂණයක්. දැන් මට මතකයි මම පොඩි කාලේ මේ කවදක්වත් අපි හරම්මස් කාලා නැහැ කියලා. මම හිතේ අපේ ජීවිතේට අපේ ගෙදරට හරම්මස් ගහලා තියෙන්නේ මගේ මතක ඇති දවසට එක දවසයි. එදාම මම මෙන්න මෙච්චර විතර ගෑලි දෙකක් කෑවා. අලුත් අවුරුදු දවසේ. ඔළුවේ දැම්ම කුරුම්බෙට්ටි විතර ගෙඩි. මාව උස්සගෙන ගියා හොස්පිටල් එකට ගිහිල්ලා අර හයිඩ්‍රෝකෝඩ්සෝන් කියන ඉන්ජෙක්ෂන් එක විදින්න කියලා තාත්තා කිව්වා. ඊට පස්සේ දොස්තරන් මූණ දිහා බැලුවා. මේ අපිට කියන්නේ ඔයගොල්ලෝනේ කියලා. ඉතින් කමක් නැහැ කියලා. ඒ ඉන්ජෙක්ෂන් එක විද්දා. එදායින් පස්සේ දොස්තර මට කිව්වා මේ ඕන තරම් අරම්මස් කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් එතෙන්දිම මට පෙන්눔 කළා මේ දේ නුඹට විසයි. ඒ දේ නුඹ ඇවැත්වී යුතුයි. ඒකට ඉන්ජෙක්ෂන් එකක් ගහලා කන එක නෙමෙයි. ඒ කියන්නේ මගේ ඇඟේ ස්වරූපයට මා ඒ දේවල් ඉවත් වුණොත් මා නිරෝගී කියන එක තමයි අර බොඩි ලැන්ග්වේජ් එකෙන් අර මේ ඇඟේ තියෙන මිවිකින් අපිට පෙන්වු කරේ. නමුත් අපි කරන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහලා කනවා. ඊට පස්සේ කොලෙස්ටරෝල් ඇදුණා කියලා කෑ ගන්නවා. මේ ඇඟවල හැදිලා තියෙන විදිහ. ඉතින් මේ අනුසය කියන ධර්මය එහෙමත් නැත්නම් අපි මේකට කියනවා නාම රූපයක් තැන්පත් වෙනවා කියලා අපි මේකට කියන්න පුළුවන්. මේ අනුසය ධර්මයේ තැන්පත් වුණාට පස්සේ ඒක රෝගයක්. රෝගා කියලා අපි කියන්නේ. ඒ රෝගේ ලක්ෂණය මොකද්ද? ඒකට නිකන් ඉන්න බෑ ඊට පස්සේ. ඒ අවිද්‍යාවක් තියෙනවනේ. ඇතුළට දාගත්ත
ගත්තොත් හොයනවාමයි. දැන් මෙච්චර දවසක් මට වෙදෙක් හොයන්න ඕන කමක් තිබ්බේ නැහැ. මේ ආයෙත් මුතුන් එක මම පොඩ්ඩක් කතා බස් කළා. මෙහෙම මට පොඩි මේ අසනීපයක් දෙන්න මේ දැන් අපි දෙන්න විද්දු ගැන කතා කරන්නේ. දැන් මම මගේ ඔළුව හැම තිස්සෙම වැඩ ගන්න කවුද හොඳ වෙදා? කවුද කෙනා? ස්වාමීන් වහන්සේලා කියනවා. මාත් වල බලනවා. අරකට ගෝල් කරන්න ඕන. දැන් මේ කොහෙවත් මගේ ඔළුවේ බලාතකවත් දීටු නැති වේදේ. දැන් ඒක රජ කරනවා ඉස්මුදුනේම. මේ දැන් මාව පරිසකේ බවට පත් කළා. මේ හොඳ විද්දු ඉන්නවා කියන මේ අනුසය මා තුල තැම්පත් වුණා වචන ශබ්ද හරහා ඇසීමක් කරා. දැන් මට නිින්ද යන්නේ නැහැ. උදාහරණයකට මම මේ කියන්නේ. දැන් මම විද්දු හොයන මේ පුද්ගලෙක් බවට පත් වෙලා දෙන්නේ. ඔව් සංකල්ප ඉන්නේ. ඒ කියන්නේ ලක්ෂණය තමයි ඔහු පරිශ්‍රණයේදී වාසය කරනවා. ඒ එක්කම අනිත් පැත්තට හදනවා නරක හොර පිස්සුයක් උනන් එපාගලේ වැඩ කරන අනිත් පැත්තේ. දැන් පාරවල් දෙකක් හැදෙලා. දැන් ලෙඩ දෙකයි. මානසික ලෙඩ දෙකයි දැන්. කලින් එහෙම තිබ්බේ නෑනේ. දැන් ඕකට මානසික ලෙඩ කියලා මං හිතන්නේ නැහැ මිනිස්සු කියනවා කියලා. නමුත් මේ රෝගී ලක්ෂණය තමයි පරිශ්‍රණය. නමුත් හිතන්න එපා මේ අපේ මේ හිත ඇතුලේ තියෙන මේ අපි හිතට මැෂින් එක කියමුකෝ. මැෂින් එක අපි රීඩ් කරනවා වගේ මෙයා වැඩ කරනවා. මේ වැඩ කරන වැඩ කිරිල්ල හිතන්න එපා ඔය එකක් මම කිව්වේ. ඔය විදිහට මෙපමණයි කියන්න බැරි අනුසය ප්‍රමාණයක් තැම්පත් වෙච්ච නාම රූප කන්දරාවක් ඒගොල්ලෝ පරිශ්‍රණයේදී පවතිනවා. ඒ පරිශ්‍රණයේ ප්‍රතිඵලයක් පිට තමයි ඔය කෑ ගහන කුරුල්ලෝ කියලා තැනකට අපිට එන්න ඕනේ. මට මතකයි අපිට කමටහන් දෙද්දී මම ආදරය කරන ස්වාමීන් වහන්සේ නම ළඟදී අපවත් වුණා. ඒ ස්වාමීන් වහන්සේ මේ කාරණාව පෙන්වීම සඳහා උන්වහන්සේ කිව්වා හරි ඒ ස්වාමීන්ගේ වචනේ හරි සරයි. හරි උඹ හිතපන් ඔන්න කනට සද්දයක් ඇහෙනවා කියලා කිව්වා. මොකද්ද මේ ශබ්දය? තේරුම් ගන්න තියෙන මෙච්චර තදියම. අරක වතුර වැටෙනවා කියලා කියන්නේ ඇයි ඔච්චර හදිස්සි? දැන් චොරචොර ගාලා සද්දයක් ඇහුනේ. ඇයි ඔච්චරම හදිස්සි? ඇයි අපිට ඕනේ ඒකට නමක් දීලා ඒක ස්ථාවර කරගෙන නිත්‍ය කරගන්න මොකද්ද මේ දඟලන්නේ? ඒ සංඥාවක් විදිහටවත් ධර්ම අවබෝධ කරන මානසික මට්ටමක්වත් ඒ යථාව, ඒ කියන්නේ යථා මාර්ගයේ වසා දෙමින හැටි සයින්ස් බලන්න. යථා මාර්ගයේ සම්පූර්ණ වහලා වතුර ටික වෙක්කනකොට එක්ක චොරචොර ගන්නවා කියලා හරි ගන්න. දැන් මට අර වතුර වෙක්කන මට හිතෙනවා දැන් මම හිතේ උපවාසකම්ම හාල්ලෝදලා අර මේ විකින් වක් කරන. සමහර විට කෝප්පි හොදලා වක් කරනවද දන්නෙත් නැහැ. මට හිතෙන්නේ හාල්ලෝදනවා කියලා. ඔබ වහන්සේට වෙන එකක් හිතේ. මේ ස්වාමීන් වහන්සේට තව එකක් හිතේ. එතන ඉන්නේ මොනව කරනවද දන්නේ අපි දුන්දෙනෙක් කෙනෙක්. නමුත් අපිට හරියට ඕනෑකමක් එක්කමක් තියෙනවා. මේකට අර නමක් ගමක් දීලා මේකට වටිනාකමක් දීලා මේක ස්ථාවර භාවයකට මේක වහාපත් කරගන්න. මේ සංඥාව නিত্য සුඛ සුබ ආත්ම කරගැනීමේ පුදුම උණක් අපිට තියෙනවා. පුදුම උණක් අපිට තියෙනවා. ඒ උණ අපිට හැදිලා තියෙන්නේ කාට පින් සිද්ධ වෙන්නද? මේ අනුසය ධර්ම වලට පින් සිද්ධ වෙන්නේ. මේ අනුශේ ධර්ම වලට පින් සිද්ධ වෙන්න තමයි ඒක විදිහට. මොකද එයා හොයනවා ඒ වින්දනය, ඒ සැපත නැවත ලැබීම සඳහා ස්පර්ශයක් හොයාගෙන යාම ඔහුගේ කෘත්‍යය. එතකොට මේක ආසව නොවේ. ආසව කියන අර්ථය දැන් කියවෙනවා ටික ටික. නමුත් ආසවමත් නොවේ. නමුත් මේ අනුසය කියන එකයි මම මේ කතා කරන්නේ. අවිජ්ජා සමුදය, ආසව සමුදය, අවිජ්ජා සමුදය. ඒකට මේ එහෙම තියෙනවානේ. අවිජ්ජා සමුදයෙන් ආසව සමුදය වේ, ආසව සමුදයෙන් අවිජ්ජා සමුදය වේ කියලා. ඉතින් අවිජ්ජා කියලා අපි කතා කරනවා නම්, අවිජ්ජා මූල කියලා කතා කරනවා නම්, අවිජ්ජා අනුසයෙන් තොර තවත් මෙහි මූල නොමැත. මම වැරදි නම් මට මාව නිවැරදි කරන්න. අවිජ්ජා අනුසය ඇරුණහම ස්වාමින් වහන්සේ ඊටත් අමතර අවිද්‍යාවක් කියලා එකක් තියෙද? අවිජ්ජා අනුසය ඇර තව අවිද්‍යාවක් කියලා එකක් තියෙනවා. එහෙම අවිද්‍යාවක් නැහැ. නමුත් ඒ නොදැනීමේ ලක්ෂණය
භාග්‍යතුන් වහන්සේ අභිඥාවෙන් මේ සියල්ල අවබෝධ කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එහි ඒ තුල තියෙනා වූ අවිද්‍යාව යනු මහණෙනි අන් කිසිවක් නොවේ. දුක නොදැනීමයි. සමුදය නොදැනීමයි. නිරෝධය නොදැනීමයි. නිරෝධගාමිනී පටිපදාව නොදැනීමයි. එදා මා ඒක මේ දුකට හේතුවක් කියලා දැනගෙන ධර්මාබෝධ කරගෙන එදා ඒ විදා කියන සංඥාව මා තැම්පත් නොකර ගත්තා නම් අද මේ දුක මට නැත. සාමාන්‍ය ඉදිරියදා වෙච්ච වෙන දේවල් වලින් මම මේ කියන්නේ. ඒ නිසා මට වෙදෙක් හොයන්න. දැන් මට සැකයක් නෙතුනේ නේද? ඒකත් හරියට දන්නේ නැහැ සැකයක් නේද? සැකයි. දැන් මුල්ම අවස්ථාවේක ආයසතුන්ගේ ප්‍රශ්නේදී මුල්ම අවස්ථාවේදී දැකීමත් එක්ක සැකයක්ද නැත්නම් කවුරුත් කියවේ නැහැ මේක මේ දසක් විසක් කියලා කිව්වේ නැහැ. එහෙමයි. දැන් අර මම මුල් අවස්ථාවේදී මට නිකන් අමුතුයි අර මේ පාත්‍රයේ ඒක තමයි දැන් ඒ දැකීමත් එක්ක ඒ වගේ එවැනි අවස්ථා තමයි අපේ හැමෝටම වගේ තියෙන්නේ නේද? එහෙමයි. ඒ කියන්නේ අරමුණක් පරිහරණය කරද්දී අපි ඒ පරිහරණය කරන අරමුණේ සත්‍ය දැක්කේ නැත්නම් තවත් විදිහකට කියනවා නම් අපි ධර්මයේ දැක්කේ නැත්නම් ඒකේ රොඩක් අපි ගාව ඉතිරි වෙනවා. ඒ නමුත් බැංකුවේ සල්ලි දැම්ම වගේ තියනවා එහෙම නොවේ. මේක ක්‍රියාවලිය. හේතුඵලනේ. හේතුඵල නම් කොහෙවත් ඩිපොසිට් වෙලා නැහැ. සිත හෘදේ වස්තුවේ ඇතුලේ තියෙනවා. එලේ ආඩපතක තියෙන. එහෙම තියෙන නැවතිලා බෝඩින් වෙලා සල්ලි ගවාගෙන ඉන්නවා වගේ එහෙම හිතින්නේ නැහැ. ඒවා හේතුන් නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්ම. ඉතින් නමුත් අර මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය දැකීම ධර්මයේ දැකීමනේ. මේක දැකලා ඒ දුකින් මිදෙන්න එපා අපි ක්‍රියාමාර්ග ගන්න. මේවා නොදැකීම හේතු කරගෙන අවිද්‍යාව මේ චතුරාර්ය සත්‍ය නොදැනීම ආදී හේතු කරගෙන අපිට මේ වින්දන ආදිය තැම්පත් වෙනවා. වින්දනයේ ආදිය තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙච්ච නිසා ඇත්තටම අපේ පෞරුෂත්වය එහෙමත් නැත්නම් අපේ චරිතය පවා ඒ අනුසය ආසය අනුසය වලින් ගොඩ නැගිලා තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න කවුරු හරි කෙනෙක් එනවා. අන්න අපි ගමුකෝ අපි කැමති ස්වාමීන් වහන්සේලා සහ අකමැති ස්වාමීන් වහන්සේලා අපේ ජීවිතවල ඉන්නවා. මේක ඇත්ත කතාවක්. මම දැකලා තියෙනවා ඇතැම් ස්වාමීන් වහන්සේලා දැක්කහම මට පොඩ්ඩක් කේන්ති යනවා. මම බැලුවා ඒ මිනිස්සයා මම දැක්කා විතරයි. මම කරු වැරද්දන්නේ බලයි යනකොට ඒ හැඩ හුරුකමට හුරු වෙන හාමුදුරගෙන මට පොඩි ගේම් එකක් දීලා දෙනවා. ඒකයි මේ ප්‍රශ්නේ. සමහර හාමුදුරුවෝ ඉන්නවා ඒ කියන්නේ දැන් හාමුදුරුවෝ කියලා ගත්තා මේ පැත්තේ දා යන්නේ. දැන් අපි හිතමුකෝ ඒ හාමුදුරුවෝ පොඩ්ඩක් මර අමුතු විදිය කෙනෙක් කියලා. නමුත් මට ඇත්තට මේ මිනිස්සු සමහර විට ප්‍රිය වෙනවා. හේතුව මොකද? ඒ හැඩ හුරුකම් තියෙන කෙනෙක් මම යත් එක්ක සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. ඒ සම්බන්ධ වෙලා ඉඳලා තියෙන හින්දා අපි හිතමුකෝ මේ අරයා යම් මොන මට්ටමේ කෙනෙක් වුණත් මට අරක දැන් නවත්ත ගන්න බෑ. මොකද දැන් අපි මේ කැමැති වීම අකමැති වීම දෙකට මේ අපි අතීතේ බලපාපු බව දැන් අල්ලා ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ අපිට අපේ කැමැති දෙයක් තෝරා ගන්න බැරි මට්ටමකටම අපි දැන් වට්ටලා විනාශ කරලා දැම්මන්නේ. අපි කැමති දෙයක් අපිට තෝරගන්න බැරි මට්ටමටම අපිව අන්ත අසරණ විනාශම කරලා දැම්මා. ඉතින් දැන් තව කෙනකින් අපි ඇහුවොත් දැන් ඔන්න සවින්නාසි යනවා කියන්නකෝ වෙන කොහෙට හරි දැනකට යනකොට කියනවා ওই මිනිස්සයා නම් හොඳ නැහැ ස්වාමීන් වහන්සේ කියලා මං කියනවා. අර අහිමුතුන් කියනවා ඕ මටත් මෙහෙම කළා බුදු අම්බෝ කියලා. දැන් සවින්නාසලා ගමන යන්න වෙනවා. ගිය ගම අපේ කන්නඩින් නෙමෙයි ස්වාමීන් වහන්සේට බේන්නේ. ඒ කියන්නේ අපෙන් අහලා ස්වාමීන් වහන්සේ තැම්පත් කරගත්ත එකෙන් තමයි මෙහෙම චූටි චීනක් කන්නඩිය දාලා බලන්නේ. ඒතර ඒක හරහා තමයි මේ වර සංඥාව ඒ විදිහට ගත්තොත් අපිට අර විදිහට තණ්හාමාන දිට්ඨි ඇති වෙලා එනවා. මේ මොකද හේතුව මේ සංඥාව ගත්ත විදිහේ අපේ වැරද්දක් තියෙනවා. මේ සංඥා අනුසය කියන එක මතක තියාගත්තොත් මේක පැටලෙන්නේ නැහැ මෙතෙන්දී. මේ සංඥා අනුසය බලපවත්තලා තියෙන අරමුණට ඒ බලපවත්වන්නේ මීට කලින් වින්දන සඳහා අපි සංඛාර කරලා හිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙලා
ඒවායේ මණ්ඩි තැන්පත් වීම වශයෙන් අපිට ඒ අනුසේ ධර්ම තැන්පත් වෙලා ඒ වින්දන පිණිස තැන්පත් වූ අනුසේ ධර්ම බාහිරින් පරීක්ෂණ කරලා ඒ අනුසේ ධර්ම වලට ගැළපෙන අරමුණක් ස්පර්ශ වූවහම අනුසේ ධර්මයකින් මේ පරිහරණය කරලා එතකොට ඒ සංඥාව කෙලෙසිලා. එතකොට මේ සංඥාව කෙලෙසිලා. එතකොට මේ කෙලෙසිච්ච සංඥාව මත පිහිටා අපිට ප්‍රපංච කළ හැකි. ස්වාමීන් වහන්සේ මිනිස්සෙකුට පය ගහලා හිටගෙන ඉන්න භූමියක් තියෙන්නට ඕන. භූමියක් නැත්නම් ඒකව කඩා වැටෙනවා. මහණෙනි අහසේ චිත්‍ර අඳින්න පුළුවන්ද කියලා. බෑනේ. අහසේ චිත්‍ර අඳින්න බෑ. ඒ වගේ මේ පොළවේ අඳින්න පුළුවන්. පිහිටවලා ඉන්නවා ඒගොල්ලෝ. ඒ නිසා අපි මේ තණ්හාමාන දිට්ඨි සහිත ප්‍රපංචයේ ගොඩනගා ගන්න නම් ඒකට සුදුසු මට්ටමේ අරමුණ පවතින්නට ඕන. නමුත් ඇත්තටම ලෝකේ යථා ස්වභාවය තමයි අපිට එය මතින් සිටිය නොහැකි. කිසිම අයුරකින් අපිට මතඵල නොහැකි මට්ටමක තියෙන්නේ. නෑ ලෝක යථා ස්වභාවය. ඒ නිසා භාග්‍යවතුන් දේශනා කරන මා දේශනා කරන්නා වූ ධර්මයේ අතක්කාවචරයි. තර්ක කරලා අල්ලන්න යන්න එපා. මොකද මේක අනිත්‍ය දුක්ඛ අනාත්මයි කතාවක් තමයි මම කියන්නේ. ඔයගොල්ලෝ මේක නිත්‍ය සුඛ සුභ ආත්ම කරගත්තොත් මේකේ කතන්දර ගොඩාක් ගොඩනගා ගන්න පුළුවන්. නමුත් මේ අතක්කාවචර වෙනවා. මොකද මේක ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන මේ ලක්ෂණ වලින් මේ ආරම්භනේ යුක්තයි. නමුත් මෙතන තියෙන්නේ දැන් අපිට සංජානාතිනේ. අපිට සංජානාති අභිජානාති වෙලා නැති නිසා අපිට ඔන්න පේනවා අරමුණ. යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං ආරම්මන පච්චය. ආරම්මනස්ස නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝති. ද්වෛතානුපස්සන. ඒ කියනවා යංකින්චි දුක්ඛං සම්භෝති යම් කිසි දුකක් සම්භව වෙනවා නම් සම්භවේ අට ගැනීම සිද්ධ වෙනවා නම් සබ්බං සියල්ලම ආරම්භන පච්චය. මේ අරමුණ හේතුවක් කරගෙන තමයි මේ දුක් ටික හටගන්නේ කියලා කියනවා. ඉතින් දුක් හට ගැනීමේ හේතුව චතුරාර්ය සත්‍යයේදී තණ්හාවනේ. දැන් මෙතෙන්දී මොකද්ද? අරමුණ. දැන් අරමුණ. ඒ අරමුණක් හැදෙනවා කියන්නේම දැන් පේන කෙලසිලා. අරමුණක් කියන්නේම කෙලෙසුණා. අරමුණ කියන්නේ වෙඩි යමක් නෙවෙයි. ඒකයි මම කියන්නේ මෙතෙන්ට අභිධර්මයේ ගාව ගන්න. ස්වාමීන් වහන්සේ එහෙම කොහොමද කියන්නේ රූප සද්ද ගන්ධක වෙනම අරමුණ. ඉතින් ඒක මේකට ගාව ගන්න එපා. පේන්නේ නෑනේ සුද්ධ එක. සුද්ධ එක පේන්නේ නෑනේ. ඒක චිත්ත වීති තියෙනව තමයි. නමුත් පේන්නේ නෑනේ. එහෙනම් අර වැඩේ කරන විදිහකට බැහැ ගන්න ඕන. අභිධර්මයේ ඉගෙන ගන්න වැඩේ ලේසි කරගන්න මිසක් තව දොරේ අගුල තව ටිකක් ලොකුට හිර කරගන්න නෙමෙයි. අභිධර්මයේ ඉගෙන ගන්නට ඕන. ඉතින් ඒ නිසා මේ අරමුණ කියන්නේ මේ ඔය පොල් කට්ටක සද්දයක් නැහෙන්නේ මම කියන්නේ මේ වෝහාරේ අපිට කරපු විනාශේ. දැන් ඔය අරමුණ කියන්නේ අපිට පොල් කට්ටක් ටොක් ගන්නවා. ඔය ඩොක් ගන්නවා. කුරුල්ලෙක් කෑ ගහනවා. මේ ඔබ අන්සලට හිතෙනවා පුටුවකට තට්ටු ගන්නවා කියලා. මට හිතෙනවා ගහනවා කියලා මේකට. එතකොට මේ පොත තියෙනවා. ඉතින් මේ විදිහට දැන් ඔන්න මේ අරමුණ ඕක. ඔන්න ඔතෙන්ට තමයි බෙහෙත් බඳින්න වෙන්නේ. එතෙන්ට බෙහෙත් බැඳෙන්නේ නැති වුණොත් එහෙම සිංහල වේදකම වගේ තමයි වෙන්නේ. සිංහල මූලෙටනේ ගහන්නේ. එතෙන්ට බෙහෙත් බැඳෙන්නේ නැත්නම් අපිට කවදක්වත් බැරි වෙනවා මේ අර ව්‍යාප්ත වෙච්ච රෝගය හොඳ කරන්න. ඒ නිසා යෝනිසෝ මනසිකාරය සියුම් කරගෙන අපිට යන්න වෙන්නේ අන්න එතෙන්ට. ඒ නිසා තමයි මේ අපේ සම්ප්‍රදායික විපස්සනා භාවනා ක්‍රමයේදී මේ යථාපාකටම් වශයෙන් විපස්සනා බිනිවෙසෝ යමක් මේ නාම රූප දෙකෙන් යමක් නුඹට ප්‍රකට වේද ඒ ප්‍රකට වෙන දේ අල්ලගෙන මේ විපස්සනාට බැස ගන්නට කියලා කියන්නේ. අපි නාම රූප දෙක සරලව ප්‍රකට කරගෙන ටික මේ මූලයට අපි ආයතුයි. යෝනිසෝ මනසිකාරයෙන් කරන්න ඕනේ හට ගන්නා තැනට අපි යන්නට ඕන. මේ මග ඒ කියන්නේ පෙරහැරේ මැද හරිය බෑ. පෙරහැරේ නඩලත් බෑ. සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා නෙට්ටුවන්ට පෙරහැර බලන්න බෑ කියලා. ඒක නටනවනේ ස්වාමීන් වහන්සේ. ඒක නටනට යනවා. ඒක හින්දා නෙට්ටුවට බලන්නත් බෑ බුදිය ගත්තම බනහන්නත් බෑ කියලා එකකුත් තියෙනවා. ඒත් බුදියින්ද තේරෙන්නේ
හරි නැගිට්ටා. ඊට පස්සේ නෑ මේකට ආයස්මා නිින්ද නොගියොත් තමයි පුදුම. ඒ නිසා අපි තේකක් බියලා ඉමු හිත හදාගන්න. දැන් අපි එහෙනම් මේ පොඩ්ඩක් බලමු. දැන් තේ බීලා ඉවර වෙලා අපි බලමු මේ මොන හරි අදහස් තියෙනවද දැන් මේ කතා කරපු දේ සම්බන්ධයෙන් තව මෙන්න මෙතන මට තව චුට්ටක් විස්තර වෙන්න හොඳ තව විස්තර කරන්න පුළුවන් ඇත්තටම. තව ඉස්සරහට යන්න නැතුව තව මොනවා හරි අපැහැදිලි තැනක් තියාගෙන අපි ගිහින් වැඩක් නැහැ. ඉතින් එතකොට අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න මගේ ශක්තිමම්මනින් මම විස්තර කරන්නම් මේ අදහසක් හෝ අපැහැදිලි තැනක් හෝ තියෙනවද නැත්නම් මම දිගටම දේශනාව කරගෙන යන්න. මෙන්න මෙතන මට තව චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. මෙතන මට පොඩ්ඩක් පැහැදිලි නෑ. මෙන්න මෙතන අපැහැදිලිතාවයකින් යුක්තයි කියලා එහෙම තැනක් නැත්නම් මට පුළුවන් දිගටම මේ අර පැහැදිලි කිරීම කරගෙන යන්න. අපි දැන් කතා කරපු හැම දෙයක්ම අපි අනුසය ගැන කතා කරේ අපිට අනුසය වශයෙන් අපේ තැම්පත් වෙලා තියෙනවා කියන එකනේ. ඔව්. එතකොට මේ අනුසය වශයෙන් අපේ ඒක තැම්පත් වෙලා තියෙනවා අපි දැන් පරිවෘත්තානෙට එන්න ඕනේ. ඒක මේ මොකද ක්‍රියාත්මක වෙන්නත් එපානේ. ඔව්. ඔව්. ඔය අනුසය වශයෙන් තිබොත් කොහෙන් හරි අපි නොදැනුවත්ව ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඔව් ඔව්. අපේ තුල. ඔව්. ඔව්. එතකොට ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. එතකොට ඒක වීතික්කමනේ එතකොට. ඔව්. අන්න ඒක මේ බොහොම මේ ලස්සන හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මම ඒකයි අර මුලින්ම මේ පැහැදිලි කරන්න යෙදුනේ අනුසේ තැන්පත් වීම වශයෙන් සිද්ධ වෙන්නේ සංඥාවක් බැස ගැනීමක් කියන එකක් මම කිව්වා. ඒක සූත්‍රයටත් එකඟයි. ඒ වගේම රහතන් වහන්සේට එහෙම සංඥාව තිබුණට අනුසේ වශයෙන් බැස ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. මොකද සංඥාවේ මූලික ස්වરૂපය තමයි හඳුනා ගැනීම. සහ එයාගේ තව කෘත්‍යයක් තියෙනවා. මත්තට හඳුනා ගැනීම සඳහා එයා ලකුණු ගන්නවා කියලා ස්වාමීන් වහන්සේ අපි ඉගෙන තියෙනවා. ඊ ලකුණු ගන්න. දැන් ඔය කාරණාව රහතන් වහන්සේ නමකට නොතිබුණොත් රහතන් වහන්සේට කරන්න බෑ. ඒ නිසා ඒක සාමාන්‍ය දෙයක්. නමුත් අපිට මේ සංඥාවන් බැස ගැනීම සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධය සහිතවමයි. ඒ බැස ගැනීමේදී ඒ එකට අපි කියන තැම්පත් වීමක් කියලා. නමුත් තැම්පත් වීම කියනකොටම අපිට හිතන්නේ නිකන් මල්ලකට මේ අලපුරවනවා වගේ දෙයක් වෙන්නද කියලා. එහෙම දෙයක් නෙවෙයි. ධර්මතා වශයෙන්. ඒ කියන්නේ අප්‍රහීන වශයෙන් අපේ ඒ දෝෂය අපේ හදවත තුල තියෙනවා. අප්‍රහීන දැන් අපි තුන් දෙනා කාටවත් දැන් ලොකු කේන්තියක් නැහැ. කවුරු හරි කෙනෙක් කියලා පොල්ලකින් මේ බල්බ් එක රෙහුවොත් එහෙනම් බාසකමද තවදට විසිදොයි කියලා අර කොහෙවත් නැති එකක් අපිට මතුවලා ඉන්නේ. හැබැයි එයා ඇවිල්ලා මෙතන පිස්සුවක් නටන්නම ඕන. නමුත් මේ මොහොතේ අපි කාටවත් එහෙම ගහමරා ගන්න මානසික මට්ටමක් ඇත්තේ නැහැ ස්වාමීන් වහන්සේ. අන්න ඒ නිසා අප්‍රහීන භාවයෙන් තිබෙනා වූ ධර්ම. අර වගේ වැඩක් කළොත් අර වගේ විදිහට මුලාවටපත් වුණොත් ඇත්ත දැක්කේ නැති වුණොත් වින්දනේ මුල් කරගෙන සංකාර කරන්න ගියොත් කයින් හිතින් කයින් වචනෙන් අකුසල් කරන්න කුසල් අකුසල් කරන්න ගියොත් ඔන්න කොටින්ම කතාව. කුසල් අකුසල් කරන්න ගියොත් සිද්ධ වෙන්නේ අනුසයක් තැන්පත් වෙනවා. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වය මතමයි මේක. ඔව් ඔව් සංකාරය මත තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ මෙයා සංකාරයක් කරන්න ඕන. මෙයා සංකාරයක් කරන්න ඕන කළාට පස්සේ තමයි අර වහ කොටස අපිට පෙවෙන්නේ. එතකින් ඒකින් අපිට වින්දනයක් ඇත්තටම තියෙනවා. සත්තු මරන්නේ අපි හිතන් අභිධර්මය අනුවට කියන්නේ ද්වේෂයෙන් කියලා. ඔන්නක මම පටලවා ගන්න. ඒ සතා මරණ මොහොතේ සතෙක්ගේ බෙල්ල කපන්න බෑ hina වෙවි. ඒක හරි. නමුත් භාගතුන් දේශනා කරන ප්‍රාණඝාතයේ මහණෙනි ලෝභය නිසා සිද්ධ වෙනවා, ද්වේෂය නිසා සිද්ධ වෙනවා, මෝහය නිසා සිද්ධ වෙනවා කියන. එහෙනම් ප්‍රාණඝාතයේ සිත පින වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? මිනිහෙකුට බලිනකොට අපිට පොඩි ත්‍රිල් එකක් යන්නේ නැද්ද? බනින්න ආසයි. අර කතාව එකක් කළොත් ගහන්නත් ආසයි. නමුත් අපි කියන්නේ ඒකට තණ්හාව කියලා නෙමෙයි අපි කියන්නේ. නමුත් පොතට එනකොට ලස්සනට කියනවා ඕකට කියන්නේ විභව තණ්හා නොවේද කියලා. මේ විභව තණ්හාව නෙමෙයිද මේ ද්වේෂය කියන්නේ. බනින්න ආසයි, ගහන්න ආසයි. ඒකට අර ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ. ඊට පස්සේ ඊළඟ සැරේ බනිද්දිත්
අපි කෙනෙකුට බයිනකොට හොඳම වචන සෙට් එක තෝරන්නේ කොහොමද? මෙන්න මේ වචන සෙට් එක කිව්වොත් නම් මූට රිද්දන්න පුළුවන්. ඒ මම ඉස්සර විදිහට බණගෙන කිව්වා නෝනට බයිනකොට කියන්න ඕන හොඳම වචන සෙට් එක ඔයා දාන්නවා. ඒක රිද්දන තැන හොඳටම දන්නවා. නෝන හොඳටම දන්නවා මේ වචනේ කියව ගමන් මූට තද වෙනවා. ඉතින් දෙන්නටම තද වුණාම හොඳම ටිකෙන් තමයි ගහගන්නේ. වචන ටික කියලා කියන්නේ. මොකද ඒගොල්ලෝ මේ ඒකෙත් පිනවිලා මේ මේවා තැම්පත් කරගෙන ඉන්නේ ඔක්කොම. මොකද ඒගොල්ලන්ට වින්දනයක් තියෙනවා. නමුත් ඒකට අපි ද්වේෂය කියලා කතා කරනවා. ඒකට ලෝභය කියන්නේ. නමුත් විභව තණ්හාව තමයි. පිනවීම කියන එක සිද්ධ වෙනවා. අභිනන්දති ඒක මම කොටස නොකිය හිටිය පස්සේ අන්තිම අභිනන්දති කොටසට දාන්න. මේ අභිනන්දති කියන තැන මෙන්න මේ දේ සිද්ධ වෙනවා. එතකොට මේ දැන් අපි හිතන හොල්මන් යක්කුන්ට මිනිස්සු බයයි කියලා. සල්ලි දීලා අපි චිත්‍රපටි අරන් ගිහින් බලලා නැද්ද ඩ්‍රැකියුලා ෆිල්ම් අර මෙවුවා හොරර් ෆිල්ම් සල්ලි දීලා අර මිනිස්සු ඉස්සර සල්ලි දීලා භූත ගුහා බලන්න යන්නේ අපාය බලන්න යන්නේ සල්ලි දීලා බය වෙන්නේ අපාය තහනම් කළා යමපල්ලේකට පීයෙන් යනලා යමපල්ලා මරලා ඒ කියන්නේ කමරපෙක හොඳයි කියලා අපාය බලන්න ගියාලු යමපල්ලා පැන්නලු බය වෙච්ච එකා ඉනේ පීයක් දීලා ඇනලා යමපල්ලා මැරලා එදා ඉන්න රජෙන් නිවේදනය කළා මේ වෙසක් එකට මේ අපාය වෙන්න එක තාලක් කියලා. නෙන්න හොඳ ආදායම් තිබ්බා අප්පයිකට. හොඳම ආදායම් තිබ්බා. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට එහෙම තියෙනවා මේ මහා අමුතුම જાතිය සත්ත්ව කොට්ටාද මේ සත්ත්වයා කියන එක. එතකොට මෙන්න මේ ටික තැම්පත් වෙනවා කියලා මම කිව්වා. තැම්පත් වෙන්නේ රූපය තැම්පත් වෙනවා. වේදනාව තැම්පත් වෙනවා. සංඥාව තැම්පත් වෙනවා. සංකාරය තැම්පත් වෙනවා. විඥාණය තැම්පත් වෙනවා. මේ පහ තැම්පත් වෙනවා. දැන් අපි හිතමුකෝ ඔන්න මහරෑ. ඔබ වහන්සේ මා යනවා ඔය කැලේ. ඔන්න මාසෝනා ඉන්නවා. මාසෝර ඉන්නේ කොහෙද? අන්න හරි ඉන්නේ. අපි දෙන්න පණේපෝ කියලා දුවන මෙහෙට. දැන් සොයින්නාසේ මෙතන ඉන්නවා. මෙතන ඇවිල්ලා අපි කියන්නේ ඇත්ත මාසෝනා ගැනද? එහෙමත් නැත්නම් අපි හිතේ ඉන්න මාසෝනා ගැනද? මාසෝනා අර කැලේ ඌ වෙන මොකක් හරි මේ දොට්ට බිලට යනවා වෙන්න ඇති. අපි ඒක දැකලා බයලා මෙතෙන් ඇවිල්ලා අපි මේ මාසෝනව හිතේ තියාගෙන දුවලා. නැටියක් එක්ගෙන මවලා ඔව්. ගත්ත සංඥාව තමයි නියන්නේ. ඔව්. ඒකට මේ හිතේ අහිතේ මාසෝනා කතා කරන්නත් ආසයි බය වෙන්නත් ආසයි. ඒකනේ බය වෙච්ච එක මෙහෙන් බලන් එනවද? ඒ බය නම් නොබලා හිටකෝ. නේ බය නම් නොබලා ඉන්න බෑ. ඔව්. දැන් අපි හිතමු යම් කරුණක් දුකයි නා. මතක් නොකර හිටියනම් ඉවරනේ. කෙල්ල පැනලා ගියා කියලා දවසම බොන්නේ ඇයි? ඒක නිකන් දුකටත් ගහනවා. සතුටට කොහොමත් ගහනවා. කම්මැලි නම් ඒත් ගහනවා. ඒක මොකද්ද කියන්නේ දන්නේ? ඒක හැම හේකටම හදාගෙන තියෙන එක බිව්වනම් ඒක හරියනවා. ඉතින් මම අහන්නේ දුක නම් පාඩි දාලා හරියනවාද? දුකට අමතක කරන්න එපේ. මට හරි දුක එයා මැරිච් එක. ඉතින් කතා නොකර හිටහන්කෝ දුක නම්. නේ කතා කරනකොට ජොලියක් තියෙනවා. ඒක තමයි කියන්නේ සැඟවිච්ච ආස්වාදය. ආස්වාදය. ඒ දෙකට දැන් තේරෙන්නේ දුකේ හිත පිනවිලා කියලා. ඒක දැන් තේරෙන්නේ අපායේ ඉන්න එක නිවන් දකින්න බෑ කොච්චර පිච්චුවත් දුව කියලා. දැන් ඌව දාලා බාබකියු කරනවානේ අර යකඩ පොළවේ දාලා පුච්ච උල් වලින් එන හිටියට ඌට අබමල් රේණුක දුක්ඛ සත්‍යයකට එන්නේ. මොකද ඌත් කැමති එතන නොමරී පවා ජීවත් වෙන්න. දුක උනක් කමන්නේ මරන්න එපා. අර එක කතාවක තිබ්බලු රජවරු දෙන්නේ. මා මේ සටනේ මී යන බව දනිමි. නමුත් මට තුවාල නොකර වගේ. නමුත් මට තුවාල නොකර. ඉතින් අන්න ඒ වගේ කතාවක් තියෙනවා. මේක තැම්පත් කරගත්තා වගේ නොවේ. ඊට පස්සේ මේ තැම්පත් කරගත්ත එක ඔන්න ආපහු මතුවලා එනවා. යන්තම් හරි ඒකට ගැලපෙන එකක් වෙදිච්ච ගමන් අපි මොකද කරන්නේ? මේ අසවල් දේ දෝ කියලා බලන්න හිත යනවා. ස්වාමීන් වහන්සේ ඒක එහෙම කරනවා. උදාහරණයක් මම ගන්නම්. දැන් ඔන්න අපි මෙතන කතා කර කර ඉන්නවා. අර ඊයේ ආපු ඉලෙක්ට්‍රික් වැඩ කරන කොල්ල දෙන්නාව කියන්නකො. ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මොකද වැඩක් තියෙනවා කියලා කිව්වේ. ඔව් පුතා දැන් ස්වාමීන් කියනවා අර උඩහ ලයිට් එකක් තියෙනවා ඒක කැල්ලා ඒක ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා එතන පොඩි ප්‍රශ්නයක් දෙනවා ඒ මෝටරේ පොඩ්ඩක් බලනවාද කියලා කියනවා. මේ එනකොට මේ පුස්තකාලෙන් අර පොතක් තියෙනවා අරගෙන ඉන්න කියලා කියනවා. හරි. දැන් අපි සාකච්ඡාව යනවා. දැන් සවින්නාසේ උදාහරණ මම ගත්තේ. දැන් සවින්නාසේ කියලා හිතනවනේ අපි ඔක්කොම.
දැන් අපි පොච්චර කතා කළත් යන්තම් සිරිස් ගාලා සෙරෙප්පු සද්දයක් ඇහුණත් ඒ කියන්නේ ජෝති බාලාවත් අපිට හිතෙන්නේ මේ අර කොල්ලාව නේද කියලා. සවින්නාන්ති ගගෙන මෙහෙම බලන්න. දැන් ඔහොම බලන්න. එයි අර යද්ද අරකද සමහර විට මේ අම්මා වෙන්න පුළුවන්. සමහර විට මේ තාත්තා වෙන්න පුළුවන්. දැන් නම් අර උපාසක මහත්තයා වෙන්න පුළුවන්. රිලෙවෙක් අතු කඩනවා වෙන්නත් පුළුවන්. වෙන්න පුළුවන්. මොක වුණත් ජිරිස් ගෙවත් අපි හිතන්නේ සෙරෙප්පු වල සද්ද ජිරිස්නේ. ওই පැත්තට වෙන කවුරුවත් ගියේ නැතේ. ගියේ අර ඉලෙක්ට්‍රික් කාර්යය. එහෙනම් මේක වෙන්නේ නැති මේ කී හැමතිස්සෙම බලමු. මොකද මෙතනත් අවශ්‍යතාවයක් දෙනවා. දැන් පොතක් ගේනවා ගොත් දැන් 10ක් කිට්ටි මේක පොත ගෙනාවේ නෑ. දැන් tempat කරගෙන තියෙන ඒකදෝ ගිහි බලන්න. අපේ ස්වභාවය ඔන්නෝ වගේ. අරමුණක් ආවම ඒකදෝ කියලා බලන ගතියක් තියෙනවා. ඒක පස්සේ මේ එල්ලි යනවා. ඒ ඇතුලේ තැම්පත් කරගත්ත එක නැවත ස්පර්ශ කරන්න ආසයි. නැවත ස්පර්ශ කරන්න ආසයි. ඒ ස්පර්ශ කරන වාරයක් ගානදී ඔක මගේ ප්‍රශ්නානේ හරි වටිනවා කියලා. එතකොට මේ ටික එළියට එන්නේ. ස්පර්ශ කරන වාරයක් ගානේදී අපි ජයග්‍රහණය කරලා නෙමෙයි අරමුණෙන් ආපහු එන්නේ. හැමදාම පෙරදිලා. එයි ඉත්තතා අඤ්ඤතා භාවක්. මෙසේ බව අන්සේ බවට පත් වෙනවා. නරක උදාහරණයක් තියෙනවා. ඒක කියන්න බෑ. මේක මම නොකිය ඉන්න මේ රෙකෝඩින් ඕෆ් කරපිලා ගහන්න. ඒක හොඳම උදාහරණයක් එහෙම එකක් තියෙනවා. ඉතින් අපි වෙන උදාහරණයක් අපි ගත්තොත් එහෙම මේ අපි කෑම කන එකක් කියලා. කොච්චර රසවත් කෑමක් වුණත් බඩ පිරෙනකොට හිත සතුටින් නෙමෙයි එන්නේ. පොඩි අප්සෙට් එකක් තියෙනවා මේට වඩා මෙහෙම වුණොත් හොඳයි වගේ එක. එක්කෝ ඒක එහෙම නැත්නම් ඊට වඩා පොඩි චුට්ටක් වෙනසක් ඇතුව. ඒ නිසා නැවතත් ඒ කෑමේ ආසාවක් අපිට ඇති වෙනවා. ඒ ආසාව කවදක්වත් සංසිඳෙන්නේ නැහැ. මොකද ඒකේ තියෙන ඒ ගතිය. ඒ කියන්නේ මේ අපි පෙරදිලා ඉන්නේ. අවශ්‍යතාවයට නෙවෙයි. අපි පෙරදිලා ඉන්නේ. සැප විඳින්න කියලා ගියාට බලාපොරොත්තු වෙන එකම විඳ ගන්න බෑ. සාක්කි මොකක්ද? ඔබ බලාපොරොත්තු වෙන සැපේම විඳනනම් ඒ ආපහු ඒකම හොයන්න. දෙවෙනි වටේට ආපහු එතන නිවෙන්න ඕන. ඒ බැරි වෙච්ච නිසා, අඩුවක් නිසා, ඌනතාවයක් නිසා මේ ඇතුලේ තියෙනවා අපි අහනවා දන්සල් වලට ගියාම අර සමහර කෙට්ටු කොල්ලෝ ඉන්නෝ හිතන්න බෑ පැන්සල් වගේ කනවා බුදන් ගණන් කනවා. ඊට පස්සේ අහනවා මේ බඩ හිඟන්නේ දින්නේ කියලා. එච්චර කෑම. ඒ වගේ මේක ඇතුලේ ඉන්න හිඟන්නට මුඩ කොච්චර දුන්නත් මදි. මේ ඇතුලේ තැම්පත් කරගත්ත මේ නාම රූපේට මේකට කොච්චර දුන්නත් තව පැටවුග ගහ ප්‍රශ්නේ විස්තර කරනවා සංකීර්ණ කරනවා මිසක් වෙන කිසිවක් කරන්නේ නැහැ. ඒ නිසා තවත් උදාහරණයක් ගන්නවා නම් අර කැරපොත්තෝ ඉන්නේ. කැරපොත්තගේ වැඩි මේ ඇන්ටනා කූරු දෙකක් මෙන්න දික් කරගෙන ඔහොම හොය ඉන්නවනේ. ඒ හොය ඉන්නේ ඌට අවශ්‍ය කරන ගන්ධයක් අනේ වැඩියන් වැදුනනම් සුස් ගාලා දුවගෙන ආවා ඌ බිස්කට් එක කෑවා ගියා. තෙල් සුමුදක් ආව නම් ආවා තෙල් ටික බිව තෙල බොඳයා කියලා තමයි සාමාන්‍ය සිංහලෙන් කුමාරතුංග මුනිදාස කියන්නේ. තෙල් බොන්නේ එන එකෙක් සයින්නාස තෙල් කැරපොත්ත. ඌට තෙල බොඳයා කියලා කියනවා. පස්සේ තමයි කැරපොත්තා උනේ. ඒ කැරපොත්තගේ අපේ විසි වෙනසක් නෑ. අපිත් ඉන්නේ අනේ අරක වැඩියන් ගියාගෙන තමයි ඉන්නේ. අනේ අරක හම්බවයක්. ඒකට අපි කියනවා පත්තනා කියලා. ප්‍රාර්ථනාවකින් යුක්තයි. පෙළෙනවා අර හදවත තුවාල වුණා වගේ. හෘදයට ඇනිච්ච උලක් වගේ ඒක. ඒක පණිහිතයි. චේතනා සහිතයි ප්‍රාර්ථනා. ඒසසේ ඕක යථා ධර්මයේ තමයි ඒ අපනිහිත බව. අපනිහිතයි කියන සවින්නන්ස මේ ප්‍රාර්ථනා කියන එකේ ප්‍රතිවිරුද්ධ එකනේ. ඊට පස්සේ ශුන්්‍යත අපනිහිත කියලා අපි කියන්නේ. ඒ අපනිහිත ලක්ෂණේ යුක්තයි. එතකොට ඔන්න අපරිඤ්ඤතයි කියන්නේ ඒකම. අපරිඤ්ඤතයි කියන්නේ නෑ අපරිඤ්ඤාතයි කියන්නේ පරිඤ්ඤා නෑ කියන තේරුමේ. එතකොට දැන් ඔබ වහන්සේ ආපු ප්‍රශ්නේ පළවෙනි එකට උත්තරය තමයි අර විදිහට අනුසේ ධර්මයක් තැම්පත් වූවා බව හැබෑව. පහම තැම්පත් වෙන වින්දන සහිතව. ඒ අර ඉලෙක්ට්‍රික්ගේ උපමාවෙන් අර මේ දත යුතුයි තව පැහැදිලි මදි නම් ඇසිය යුතුයි. එතකොට ඊට ගැළපෙන අරමුණක් හෝ ඊට ළඟින් යන එකක් හෝ ආවොත් ඔන්න අරකද කියලා බලන්න යන මේ තැනේදී අපිට සමුදය
එහෙම නැත්නම් මේ මොකක්ද කිව්වේ මේ අනුසය වශයෙන් තිබ්බ එක පරිඋත්ථාන වෙනවා. වීතික්කමන අවස්ථාව කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. නෑ. ඒක එහෙම ඒ වැල දිගින් දිගටම ගිහිල්ලා කුසලයක් හෝ අකුසලයක් අග්ගිස්සෙදි සිද්ධ වෙනවා. අග්ගිස්සෙදි කුසලයක් හෝ අකුසලයක් වෙලා තමයි ඉව වෙන්නේ. දැන් මෙතන රතන තියෙනවා වෙන බෝම්බයක් කියන්නකො. මෙතන තියෙනවා කියනකො සේරනෝල ගිනි දීලා සද්දනකොට අපි තුන් දෙනා ඉන්නවා මෙතන දෙලා. සූ ගාගෙන ඩෝන් ගානකම් කවුරුවත් දන්නේ. ඔය ඩෝන් ගාන හරිය තමයි වැඩි හිටියේ. අපි මෙහි ගිනි දීලා අන්තිර අපි තුන් දෙනා දන්නේ නැහැ. මේක සූ ගාලා ගිහිල්ලා හරි පොපරනවා. ඩෝන් ගාලා. අන්න ඒ වගේ මේ පිපිරීම අවස්ථාව කුසලයක් අකුසලයක් වෙන මේ අවස්ථාව තමයි මේක කඩාගෙන දොට්ට පැන්නා කියන එක. එතකොට ඉන්ද්‍රිය අසංවරතාවයකින් යුක්තයි. චක්කුණා රූපං දිස්වා නානු නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි හෝති කියලා බේරගන්න එකයි. ඇහෙන් රූපයක් දැකලා අනේ මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේනේ කියලා වැඳ වැඳ ඉන්න ගියොත් නිවන් දකින්න බැරි වෙනවා. එතෙන්දී ඔහු පරාදයි. විපස්සනා කතාවේදී. නමුත් කෙනෙක් අහන්න පුළුවන් බුදුන් වඳින එක නරකද කියලා. බුදුන් වඳින එක හොඳයිද? ඉන්නේ පින් සිද්ධ වෙනවා. නමුත් ඒකයි මම කිව්වේ දැන් මේ අනුසේ ධර්ම නැගිටලා ගිහිල්ලා අන්තිමට කුසල් අකුසල් විදිහට අපිට මහා විනාශයක් කරලා තියෙනවා. ඒ භවයේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දකින්න කියන්නේ කුසලයක්. නමුත් බුදුහාම දේශනා කරනවා පුණ්‍ය පාප පහිනස්ස නත්ති ජාගරතෝ භයං. පින්පව් දෙක දුරු කළා වූ ඒ රහතුන්ට ජාගර බිය නැත. එනනම් බියක් නැහැ කියලා එහෙම කියනවා. ඉතින් ඉතින් කෙසේ හෝ වේවා දැන් මතකනේ අනුසය කියන එක මෙහෙම පස් ආකාරකින් තැම්පත් වෙනවා. තැම්පත් වෙලා මේක මතුවලා එනවා. එතකොට 8:47 කීරස වෙනස් අපි සාමාන්‍යයෙන් ඉවර කරන්නේ. එතකොට දැන් ඔය අරමුණ එන තැනම යන්න ඔතන තමයි මම කිව්වේ අර ඇත්ත නොදැන අනුසයෙන් කෙලෙසෙන තැන තමයි මේ සූත්‍රයට අනුව දැන් අද මම කතා කරපු සංජානාති. පඨවින් පඨවිතෝ සංජානාති. අර කලින් ක්‍රමෙත් එක පටලවා ගන්න නැතුව ගන්න කියලා මම කිව්වේ. එයි මේක සංජානන මේක අභිජානාතිම නොවේ. ඒ කියන්නේ විශිෂ්ට නුවණින් දැන ගැනීමක් නෙමෙයි අනුසේන දැනගන්න. ඒකනේ අර මං කිව්වා අර සිරිප්පු සද්ද ඇහෙනකොටම අර ඉලෙක්ට්‍රීෂියන්ද කියලා අපිට හිතෙන්නේ. සිරිප්පු සද්ද ඇහෙනකොටම එයාද කියලා බලන බැලිල්ල පූර්ව නිගමන සහිත භාවයේ නිසා අපිට ඇත්ත පෙනෙයිද? අපි කල්ැතු ඒකට වටිනාකමක් දීලා මේකට මේ පටවිය වශයෙන්ම තෝරගන්න බැලුවා කියලා කියන්නේ පටවිය වශයෙන්ම තේරුම් ගන්නවා. ඉතින් ඒකෙත් වෙන්නේ දැන් ඔය සිද්ධ වෙන ටික තමයි ඔය භාග්‍යතුන් වහන්සේ ඔය පද වලට විභජ්‍ය කියන්නේ ඒකනේ. ඒ කියන්නේ කඩලා වෙන ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා උත්තානී කරෝති පස්සදාදිචා හෝමන යන්නේ. එතකොට ඔය එක සැරේ වෙන වැඩේ පඨවි ධාතුව කියලාත් වෙනසක් නැහැ. පඨවි ධාතුවට අපි ওই ටිකමයි කරන්නේ. මොකද හේතුව ආනාපානීය ඇසුරු කරන යෝගාවචරය නැවතත් ධාතුව බැලීම සඳහා යන්නේ ওই ක්‍රමයටම තමයි. වේදනාව බැලීම සඳහා යන්නේ. මොකද හේතුව පඨවි ධාතුවටත් අපේ ඇලීමක් තියෙනවා. පඨවි ධාතුව සම්බන්ධයෙන් අපේ කාමයක් තියෙනවා. පඨවි ධාතුව සම්බන්ධයෙන් අපේ කාමයක් තියෙනවා. ඒක හිල අන්තිම සියුම් හරියක් යෝ පඨවින් කාමේති අන්න එහෙම යන්නේ. යෝ පඨවින් කාමේති සෝ දුක්ඛං කාමේති අන්න. යමෙක් පඨවියට කැමති වේද ඔහු දුකට කැමති වේ. යෝ දුක්ඛං කාමේති යමෙක් දුකට කැමති වේ සෝ පඨවින් කාමේති. ඔහු දුකට කැමති පඨවියට කැමති දුකට කැමති නම් පඨවියට කැමති වෙන පඨවියට කැමති නම් දුකට කැමති. අන්න එහෙම නිකන් ඒක ෆුල් පැකේජ් එක මම බෙරයි. එකකට විතරයි කැමති වෙන්න ඕන. දුක ආවා කියන එක තමයි. මොකද පඨවි යනු අපිට රූපකීකී කතා කළාට ස්වාමීන් වහන්සේ මේ පුහුණුවේ අග තියෙන්නේ දුක කියලා. මේ අපි ඉදිරියට නොයෑමේ දෝෂ මේ මෙතන පඨවි. දැන් මෙතන සත්‍ය පුද්ගලේ කඩලා බිඳලා බලනකොට අස් දෙතිස් කුණුප.
තවත් යනකොට සත් පඨවි ආපෝ තේජෝ වායෝ. තවත් යනකොට නාම රූප ධර්ම. ඊට පස්සේ මේක නාම රූපේ. ඊට තවත් යනකොට මේක අරමුණ. ඊට පස්සේ තවත් යනකොට මේ මොකක්ද ඒකට කියන්නේ මේ අභිවේදෙන් කතා කළේ? මේ තවදුරට යනකොට මේක මේ සුද්ධ කරගෙන යනකොට ඔන්නේ කියපු මේ පඨවි කාමය. ඒ කියන්නේ මේ රූප ධර්මයට දැන් අපේ කැමැත්ත. මේ ආරම්භණය කියන තැනටම මේ කියනවා මේ තවත් දුරට යනකොට ඒ කියන නංගම් මොකුත් නැහැ. දුක. ධාතු කතා ඔක්කොම හොදලා. ඔක්කොම මොගෙලිම භාග්‍යතුන් වහන්සේ වතුර බාල්දියක් ගාලා හොදලා තියෙනවා. එතන කතා කරන්නේ දුකයි කියලා. අන්න ඒ දුකයි කියලා කතා කරන තැන පඨවි කියන තැන සිට දුක දෙස බැලුවාම ඒ මිනිස්යාට මාර ගැප් එකක් තේරෙනවා. පඨවි ධාතුව දුකයි කියලා හො ගන්නවා. නමුත් එය පඨවි ධාතුව දුකයි කියලා ගන්න එක හරි. නමුත් එය දුක තමයි. තණ්හාව තිබ්බත් නැතත් පඨවි ධාතුව දුකයි. ඒක අනිත්‍ය නිසා, ඒක වෙනස් වෙන නිසා, ඒක අඤ්ඤතා භාවයක් තියෙන නිසා මේක අසුභයි. සුභ ධර්මයක් නෙමෙයි. ඒ රූප පඨවි ධාතුව අසුභයි. එතකොට මේක ආත්ම කියන්න බෑ ඒකට. ඒක කියනවා අත්තේනවා අත්තනියේනවා. ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයකින් මේ පඨවි ධාතුව ශූන්‍යයි. ඒක හේතුඵල දහමක් නිසා හටගන්නා වූ දෙයක්. ඒ නිසා එය අනාත්මයි. ඒක අනාත්ම වූ දෙයක්. ඉතින් මේ විදිහට මේ ගැඹුරින් යනකොට අපිට හම්බ වෙන්නේ දුක හම්බ වෙන්නේ. එතකොට පඨවිතෝ සංජානාති කියන තැන අර විදිහට කෙලසීමක් සිද්ධ වෙනවා. එහෙම කෙලසීමක් සිද්ධ වෙලා ඊට පස්සේ ඒ මතින් අපි හිතින් හිතාගත්ත මනෝලෝකයේ කතන්දරයක් හදා ගන්නවා. ඒ හදාගත්ත කතන්දරය තමයි අපි. එක්ක මම දැන් අර අපි කියන්නේ තාත්තා මෙතනින් ගියා කියලා. මේ අපි දෙවෙනි කතන්දරේ. බාහිර ලෝකෙත් හදා ගන්නවා, අපිවත් අපි හදා ගන්නවා. ආධ්‍යාත්මික කයත් බාහිර නාම රූපයත් කියලා කියනවා. දැන් බාහිර නාම රූපේ තේරෙනව නේද? දැන් මෙතනින් ගියේ කවුද? තාත්තා. දැන් මේක කොහොමද විසඳන්නේ? අන්තෝ ජටා බහි ජටා නෙමෙයිද කියන්නේ? කොහෙන්ද දැන් මේක විසඳන්නේ කියලා? මේක මේ මායාවක්ය, හිස්සේ ගණ්ඩ දෙයක් නැතෙయ్య, හීනයක් වගේය. මේ මුළු ලෝකෙම මනසින් හටගත්තාය කියලා මේ හොරතල් කරලා මේ ප්‍රශ්නේ ලියන්න පුළුවන්ද මං අහන්නේ? ඒ ස්වාමීන් වහන්සේ එළිය හරියට මාකට් කරනවා මේවා. මං අහන්නේ මේක මේ කාවද මේ රවට්ටන්න නදන්නේ? මම නංගන් කියන්න මට ඕනෙත් නෑ, මේ ඔක්කොම රෙකෝඩින් එකකින්ද කියන්නේ මම එහෙ කියන අය කරන්නේ මොකද්ද කියලා. මොකද අපි ඒගොල්ලෝ පෞද්ගලිකව ඇසුරු කරපු අය නිසා. මඩ ගහනව නෙමෙයි. නමුත් ඒකෙන් සාසනික සේවයක් වෙනවා. නමුත් මම කියන්නේ අපි කතා කරගන්නේ භික්ෂුන් වහන්සේලා විදියටනේ. මේක ගොඩ වෙදකම් වලින් හොඳ කරන්න පුළුවන් ලෙඩක් නෙමෙයි. මේක ධර්මයේ දකින්න වෙන එක. අභ්‍යන්තරයට බෙහෙත් නෙවෙයි යුතුමයි. මේක ගිහින් ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා අපේ ඇසින් අප විසින් දත යුතුයි. අපේ ප්‍රඥාවෙන් අප විසින්ම දත යුතුයි. මෙන්න මේකයි මෙතන මේ තියෙන කතන්දරේ. අන්න එතන ඒ දේ දැකීම සඳහා ප්‍රතිපදාව තියෙනවා. ඒක නොදැකීම නිසා මේ පැත්තේ හැදෙනවා මඤ්ඤණාවක්. පඨවිය මඤ්ඤණා කරනවා. එක්ක පඨවිය විදිහට හෝ මඤ්ඤණ. ඊයන් රත්තරන් යකඩ ඒ මොනවද? ආවර්තිතාව වගේ තව ගොඩක් තියෙනවා ඔය. ඊයන් රත්තරන් යකඩ ලී අනම්මනම් කියලා. මේ මොනවද මේ? දැන් මේවත් මේ මඤ්ඤණා කොටස්. මේවත් මේ මඤ්ඤණා කොටස්. නැත්නම් මේ රූප ධාතුව එයා ගන්නෙම එහෙම මඤ්ඤණා කරන්නේ කොහොමද? එක පැත්තකින් එයාට රූපේ නිත්‍ය වෙන්න ඕන. නිත්‍ය නොවුනොත් දෙය හිතන්න. උදාහරණයක් කියනවනම් මගේ ඇඟිල්ල දිහා බලන්න කියලා මම මෙහෙම කරලා හරිනවා. ඔබ හන්දිකේ ඕක හොල්ලන්න එපා. ඔක පොඩ කෙලින් තියන් ඉන්නවා. බලන්න දෙන්නේ නැහැ. මේක නිත්‍ය කරගත්තොත් අන්න කතන්දරයක් ගොඩ නගන්න පුළුවන්. නේ? හොල්ලන්න කරන්න වෙනස් වෙන්න ගියොත්
එහෙනම් මේ අරමුණ පඨවි ධාතුවේ පඨවි ස්වභාවයේ අත් නොහරි. පඨවි ධාතුව තමාගේ පඨවි ස්වභාවයේ අත් නොහරි කියලා ගත්තාම එයා පඨවි තමයි. ඒකට අපි කියනවා නිත්‍ය සංඥාව කියලා. පඨවි ධාතු නිත්‍ය සංඥාවෙන් ගත්තාම ඒකට ගොඩාක් දේවල් මේකට මගේ අපේ කළු ගල්ද අරකද මල් පෝච්චිද අරක මේකයි මගේ තද ගතිය අසවලාගේ තද ගතිය කියලා හෝ මේක ආධ්‍යාත්ම විදියට හෝ බාහිර විදියට හෝ ඊට පස්සේ මේ ඉන්නේ මම කියලා හරි ගන්නවා. මම කියලා ගන්නකොට සත්‍යය කියලා ගන්නවා නැත්නම් දැන් සත්‍යය කියලා ගන්නවා නැත්නම් ඒ අරගෙන ඒකට ඇලීමක් හොය ඇති කර ගන්නවා. මම බොහොම මේ හයියත්තිය දින මිනිස්සයා. දැන් මේ ඇලෙන්නේ මොකටද? දැන් මේ මොකෙන්ද කතන්දර හදන්නේ? මේ කතන්දර හදන්නේ අර පටවිය නොදැන. පටවිය නොදැන රෝගං වදති අත්තානං කියනවා. මේ ආත්මයට මේ රෝගයකට ආත්මයයි කියයි. මේ රෝගයක් මේ රූපේ විනාශ වෙන මහ මේක බිත්තර වගේ මේ දේවල් නිකම්ම කැඩලා විඳින යන දේවල්. නමුත් අර මිනිස්සෙකින් ආත්මය කතාගෙන මම ඔද හයියත්තිය තියෙන මිනිස්සයා කියලා ඔන්න මාන්නෙන් හරි ඉන්නවා. නැත්නම් අනේ මේ වගේ ඇඟක් මට ඊළඟ ආත්මෙත් හම්බ වෙනවා. නැත්නම් තව අවුරුදු 5කින් හරි හොඳට ඉන්න ඕන කියලා ජිම් එකකට හරි යනවා. ඒ යකඩ කෑලි වල එල්ල ඊළඟ එක ප්‍රාර්ථනා එක්ක මල් පහන් පූජා කරලා ප්‍රාර්ථනා කරනවා. ඒව නැත්නම් උන්දට කාලා ව්‍යායාම කරලා නේව දවායන මදායන කියලා අපි මෙනෙහි කළාට අනිත් අය දව මද බිනිද තමයි ගේම් එක ගන්න. දවේ මද. ඒකට ඔන්න මාන්නේ තියෙනවා. අර විදියට ආසාව තියෙනවා. දිට්ඨිය මොකද්ද? අර පුද්ගලයා මම අසවල එහෙම නැත්නම් මගේ පැත්තෙන් කියනවනම් මම හාමුදුර කෙනෙක් අන්න ඒ විදිහට එතකොට මේ පුද්ගලයා තමයි හැමතිස්සෙම එතකොට රූපේ ඒ විදිහට හෝමංජනා කරනවා. ඉතින් අපි හිතන්න නාකයි මෙතන හදන්න බෑ. මෙතන හදන්න බෑ කියන්නේ මඤ්ඤණා කොටස විසඳන්න ගියොත් සමතයක් හැදෙන්නේ. එතන ඉන්න මම යව අයින් කරන්න ගියොත් එතන තියෙන මාන්න අයින් කරන්න ගියොත් එතන තියෙන දිට්ඨිය අයින් කරන්න ගියොත් දැන් මාන්න කිව්වහම අර විෂයාකාර මානෙම ගත්තක් කමන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ කොටස අයින් කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒතරම් මතන හැදෙන්නේ මේ සමතයක් හැදෙනවා. ඒ නිසා ඒ කොටස අත්තර දාන්න ඕන. ඇත්ත හොයන්න කියලා කඩ බිඳ යන්න පටන් ගත්තොත් විද්‍යාඥයෝ කරපු වැඩේ සිද්ධ වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා සිහියෙන් නුවණින් වාසය කරන්න මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැක දැන ගැනීම සඳහා. ඉතින් ඒ නිසා අපිට ධර්මයේ දැකීම වශයෙන් පටිච්ච සමුප්පාදය දකින්නම සිද්ධ වෙනවා. දැක්කට පස්සේ තමයි මෙතන සත්‍යයේ පුද්ගලයෙක් නොවේ. මෙතන අපි ධම්ම කියලා කියනවා. යෝ ධම්මං පස්සති. ඔහු ධර්මයේ යමෙක් ධර්මයේ දකිද කියලා කියන්නේ. ඔහු ධර්මයේ තමයි දකින්නේ. දිට්ඨ ධම්මෝ කියලා කියන සෝවාන් පුද්ගලයාට. දිට්ඨ ධම්මෝ, පත්ත ධම්මෝ, විදිත ධම්මෝ, පරියෝගාලහ ධම්මෝ. ඔන්න වචන ටිකක් තියෙනවා. දිට්ඨ ධම්මෝ කියන්නේ ධර්මයේ දැක්කා. පත්ත ධම්මෝ ධර්මයටපත් වුණා. විදිත ධම්මෝ ඒ සාක්ෂාත් කළා. පරියෝගාල ධම්මෝ ඊට බැසගත්තා. පත්ත ධම්මෝ, දිට්ඨ ධම්මෝ, පරියෝගාල ධම්මෝ මේ හැම තැනම තියෙන්නේ පත්ත නිබ්බානන්ද. හැම තැනම තියෙන්නේ පත්ත ධම්මෝ. ධම්ම නිබ්බාන කරගන්න යන්න ආකයි. ඔහු නිවන කියන එක නොදන්න පුද්ගලයෙක් නොවේ. ඒක පටලව ගන්න අවශ්‍යත් නැහැ. නමුත් ඔහු දැක්කේ ධර්මයයි. ඔහු දැක්කේ ධර්මයේ පත්ත ධම්මෝ, දිට්ඨ ධම්මෝ, කොහොම ධම්ම. ඒ නිසා මේ නිවන් දකින්නවා කියන එක මේ ධම් දකින්නවා කියන එකට හරව ගන්නට ඕන. අන්න ඒ ධර්මයේ දැක්කට පස්සේ ධර්මාවබෝධය කිරීම සඳහා තියෙන පළවෙනි බාධකේ ඉවත් වෙලා යනවා. පළවෙනි බාධකේ කියලා කියන්නේ සක්කාය දිට්ඨිය. අර කෙනා කියන එක. අර කෙනෙක් අසවලෙක් කියලා තියෙන සෝවාන් වෙච්ච පුද්ගලයෙකුට ඒ කතාව අපි පරිගත නොකර ඉමු. මොකද මේක වෙන අතට ගියොත් එහෙම මේක හරි මාකටිං පැත්තක් තියෙන ස්වාමීන් වහන්සේ. මේ තොරතුරු එළියට දාන්න හොඳ නැහැ. එක පැත්තකින් රෙකෝඩ් වෙන හින්දා. එයාට ඒ කොටස නැහැ. නිකන් අපි සරලව කියනවා එයා තවදුරටත් කෙනෙක් නොවේ. තවදුරටත් එයා කෙනෙක් වෙන්නේ මම ඉන්නම කෙනා නෑ.
මොනම හේතුවක් පිටවක් කෙනානේ. මේක කිව්වට ලෝකයා පිළිගන්නෙත් නෑ. ඒක එහෙම වෙන්න බෑනේ. කෙනා අසවලා කියන අදහස නැතුව කොහොමද ජීවත් වෙන්නේ? එහෙම ජීවත් වෙන සත්තු මේ ලෝකේ ඉන්නවා. ඒ පුද්ගලයාට ඒ තමුන් අසවලායේ මේ අසවල් කෙනාය කියන අදහස නැහැ. නමුත් රාගයේ තියෙනවා, දේශයේ තියෙනවා. රාගයේ දේශයේ ඇති වෙන්න කෙනෙක් ඉන්න ඕනේ. මම කියන එක තිබ්බම හොඳටම ඇති. ඒකයි මම කිව්වේ තණ්හාවට මම හැදෙනවා. මාන්නයට මම හැදෙනවා. දිට්ඨියටත් මම එක්ක ඉන්නවා. ඒ දිට්ඨියේ කොටස තමයි මේ කෙනා. ඒක සක්කාය දිට්ඨිය වෙනවා. රූපං අත්තතෝ සමනුපස්සති කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන රූපේ ආත්මයයි ඔහු සමනුපස්සනා කරයි. සිතා බලනවා, කල්පනා කරලා බලනවා. දිවනුවටත් හිතලා කල්පනා කරලා බලන්නෙම මේක ආත්මේ. පඨවි ධාතුවත් මේක ආත්මේ විදිහට ගන්න. ඒ පඨවි ධාතුව එහෙම නිත්‍ය විදිහට, සුඛ විදිහට, සුභ විදිහට අරගෙනීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ ලෝකයට මාව ප්‍රදර්ශනය කරන්න නෙමෙයි. මේ මම අසවලාය. අසවලා කියනකොට එතන තණ්හා මාන දිට්ඨි තුනම මේ මම අසවලාය කියලා ලෝකෙට පෙන්වන්න නෙමෙයිද අපි මේ කොහෙවත් යන කසල ගොඩවල් වලට ස්වාමීන් වහන්සේ පණ දෙන්නේ. රූපයට පින් සිද්ධ වෙන්නේ ඒ මම. වේදනාවට පින් සිද්ධ වෙන්නේ මම. මේ හැම රූප වේදනා සංඥා සංකාර විඥාන වලට පණ දීගෙන නටාගෙන දඟලනවා. මේ ආත්ම සෙනෙහස නිසා, මේ තෘෂ්ණාව නිසා මේ මාව ප්‍රොජෙක්ට් කරගන්න, මාව පෙන්වන්නමයි හදන්නේ. මොකට හරි සාපේක්ෂව. සක්කාය දෘෂ්ටියම තමයි. සක්කාය දෘෂ්ටියම තමයි. ඒ රූපය ඒකට යටපත් අඩංගු වෙනවා. ඔබ වහන්සේ දැන් මම කියලා කිව්වොත් ඔබ වහන්සේගේ නියපොත්තත් මමම තමයි. දත් ටිකත් මම, කෙස් ටිකත් මම, ලොන් ටිකත් මම, ඔක්කොම මම ගන්න දෙයක් නැහැ, ඔක්කොම ටික මම. හැබැයි නියපොත කැල්ලක් කඩලා ටුක් ගාලා කඩලා දැම්ම කියන බීමට දාලා ඒ මමද කියලා හෙවුත් නැහැ කියනවා. නමුත් ඊට කලින් ඇඟට සෙට් වෙලා තියෙනකොට ඔක්කොම මම. එහෙනම් රූපං අත්තතෝ සමනුපස්සති කියන එකේ අසූචිවත් බේරිලා නැහැ කියලා මතක තියාගන්න. මුත්‍රා අසූචි කියලා සොටු සෙම්වත් බේරනේ උන් ඔක්කොම ටික වෙන පිටින් පඨවි ආපෝ තේජෝ ගැන කවර කතාද අප්පා. එතකොට අර අහිංසක රූප ඒගොල්ලෝ කැලේ ඒගොල්ලෝ හටගෙන ධර්ම ඒවට කියන මේව බුහූතාර්ථ ඒ කියන්නේ මේ බුහූතන කියන්නේ මේ හේතුන් නිසා හටගන්න දේවල් ඒ බුහූතයි ඒව හටගන්න දේවල් හේතු නිසා හටගෙන ඒවා හේතු නැති වෙනකොට ඒවා නැති වෙලා යන දේවල්. නමුත් මේ රූප සංඥාවක් අපි දාගෙන අර කොහෙවත් යන එකේ කබර ගෝයා තල ගෝයා කරගෙන අපි මේ ගහන්න හදන කැත ගේම් එක අන්තිමට ඉතින් දුක් විඳින්න වෙනවා. එහෙම වුණාම සුගති දුගති හැදෙනවා මේකෙන්. වැඩිපුර දුගති. නමුත් සුගතිය වුණත් අර ඊයේ කිව්වේ නිබ්බහනම් බණ උපදින්න 10 සබ්බන් ගතින් දුක්ගතින් කියලා. මේ ජරා මරණ දෙක තියෙන නිසා මුළු සියලුම ගති දුගති කියන නිවනත් එක්ක බලනකොට නා. නිවනට සාපේක්ෂව බැලුවොත් මේ ඔක්කොම දුක්. එහෙන් බලනකොට මේ සියලුම අනවශ්‍ය ජරා ගොඩක් ඇදෙනවා මේ ඇත්ත නොදැන මේ හදාගන්න කතන්දරේ නිසා. ඒ නිසා මේ විනාශයට දෙයියෙක් බ්‍රහ්මීක අපිව දෙන්නේ නැහැ. ඉල්ලගෙන කන පරිප්පුවක් දෙයි. මේ සසර දුක කියන එක ඉල්ලන් කන පරිප්පුවක් තියෙන්නේ. ඉතින් මොකද කරන්නේ සත්‍ය අන්තිම අසරණයි. මේ වගේ මට නම් තියෙන සන්තෝෂේ මොකක්ද මේ ස්වාමීන් වහන්සේලා අපි කට්ටිය එකතු වෙලා මේ චුට්ට කතා කරගන්නවා කියන්නේ අඩු මේ සූත්‍රේ කතා මට මම පුදු වෙලා ස්වාමීන් වහන්සේගේ ස්වාමීනි අපි සබ්බාසවේ ඉඳන් යන්න. නෑ ඕනේ නෑ මුතුන් අපි පළවෙනි එකේ ඉඳලා පිළිවෙල කරගෙන යන්න. පොඩ්ඩක් අමාරුයි වගේ. නෑ කමන්නේ අපි හිර වෙන දැන් අපි ලියා ගමුකෝ. ඉතින් ඒ තල්ලුව තිබ්බේ නැත්නම් මමවත් මේක කතා කරන්නේ නෑ මේ සූත්‍රේ. මොකද කතා කරන මිනිහා විදියට මං විතරයි දන්නේ පොඩි අමාරුවකින්ද මම මේ වචන ටික එළියට දාන්නේ කියලා. ඇයි මට තේරුම් ගන්න නොවේනේ. අනිත් කෙනාට පැහැදිලි වෙන විදියට වචන හොයන්න ගියාම ඔළුව මේ වේගෙන් වැඩ කරනවා සුදුසු වචන හොයන්න. මේ හැම වචන අපි සම්මත මේ තණ්හා දිට්ඨි මානමයි මේ. තමුන්ග පෙන්න ගන්න කරන වැඩ. තමුන් හොඳට බලන්න ඕන මොකක් හරි වැඩක් කරනකොට මම මේ නටන්නේ මොකටද? තණ්හාවටද මාන්නයටද දිට්ඨියටද? වෙන්නේ ඒකම තමයි. වෙන්නේ ඒකම තමයි. ක්‍රියාත්මක වුණා කියන්නෙම ගාගත්තා කියන එක තමයි.
ගහගත්ත අනාගත කියන එක. අනාගත දැන් මේ දේශනාව උන පැහැදිලි කර යද්දි සමහර තැන්වලදී මට පොඩි ත්‍රිල් එකක් එනවා මම දැන් ලොක්ක වගේ කෑග්ගා යනවනේ කියලා. අන්න එතකොට මම දැනගන්න ඕන ඒ කොටස ඔන්න තණ්හාවට ගියායි. අන්න ඒ කොටස චුට්ටක් මාන්නට ගියායි. ඊකේද මම ඒක දැනගන්න ඕන. හැබැයි ඒක නැති කරගෙන ඉන්න කිව්වට මට ඒක නැති කරගෙන ඉන්නේ කොහොමද මම? අනුසය තියෙනවා. ඔව් එතකොට ටක් ගාලා ඔළුවට එනවා මේ අර ඉලා ඒක කෙලසන්න බලනවා. ඉතින් ඒක දැකලා කරලා හුරු පුරුදු කෙනෙකුට එන්න කලින් දන්නවා ඒ විදිහට හිතුවොත් එයා එන නිසා බොහොම කරුණා මෛත්‍රියෙන් ගේම් එක ප්ලේ කරන්නත් පුළුවන්. හැබැයි පොඩ්ඩ එහෙම ගැස්සුනොත් එහෙම කොහෙවත් යන මේ අර ප්‍රේත බැල්මක් ඒකට වැටිලා මෙතන අර ප්‍රපංචයේ ගොඩ නැගෙනවා. ප්‍රපංචයේ මෙතන ගොඩ නැගෙන්නේ අර අරමුණ නිත්‍ය කරගෙන ඒ අරමුණ අපි නිත්‍ය කරගන්නේ පුරාණ අනුසයකට සාපේක්ෂව. නමුත් එතන නිත්‍ය කරගැනීමේ ක්‍රියාවලියේ ඇත්තම කතන්දරේ තමයි තමාව ලෝකයට විද්‍යමාන කිරීම සඳහා ගන්නා වූ අධික උත්සාහයක් චේතනා වගේක් තියෙන. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අට්ඨාරස මනෝ පවිචාරා වේදිතබ්බා. මහණෙනි 18ක් වූ මනෝ උපවිචාරෙන් දත යුතුයි. ඇහැ සම්බන්ධයෙන් නුඹ මොනවාද සිතන්නේ? කන සම්බන්ධ මේ රූපේ සම්බන්ධයෙන් නුඹ මොනවාද සිතන්නේ? චක්කු විඥානයේ සම්බන්ධයෙන් නුඹ මොනවාද සිතන්නේ? තුන්වරක් 6-18යි නේද? එතකොට මෙන්න මේ ආයතන ටිකේ මේ ටික මේ අට්ඨාරස මනෝ උපවිචාරයන් දත යුතුයි. ඒ උපවිචාර සාමින්නාස එකක්වත් මේ අපේ හොඳකට සිද්ධ වෙච්ච නෑ. මේ උපවිචාරය කරන්න මේ කණුව දිහා බලලා සාමින්නාහන්සේ මේක කණුවක් කියලා නිකන් උදාහරණයකට දැන් සාමින්නාහන්සේ මේක කණුවක් කියලා අරගන්න මෙච්චර දත කන්නේ තටමන්නේ සාමින්නාහන්සේට ඔතන ජීවත් වෙන්න නේ. මම කියන කතාව බොරුද? ඔබ වහන්සේට ඔතන ජීවත් වෙන්න තියෙන අධික තෘෂ්ණාව ආසාව නිසා නෙමෙයිද අරක චොර ගාන වතුරකින් පොඩි ගේම් එකක් ගහනව නේද ඔබ වහන්සේ? ඒ නිසා ඔබ වහන්සේගේ ඒ ගේම් එක දන්නේ ඔබ වහන්සේම නේද? තමා විසින් ප්‍රත්‍යක්ෂ කටයුතුයි මේ ධර්මය කියන්නේ ඒකනේ. මගේ කෙලෙස් ටික මම දන්නේ. ඔබේ කෙලෙස් ටික ඔබ දන්නේ. නමුත් බුදු කෙනෙක් කරන්නේ ඒ ටික බලා ගන්න චූටි කන්නඩි කැල්ලක් මම දෙන්නම්. චීන කන්නඩිය දාලා ලොකු කරලා බලන එකයි තියෙන්නේ. මේ දින මයි කැල්ල කියලා. මම හොඳයි කියලා මෙතෙන්ද එන්නේ අල්ලා ගන්න එන්නේ ඒක ගන්නමනේ. ඔව්. දැන් අපි ස්වාමීන් වහන්සේලාට මම මෙහෙම ඉඳලා හවදුන විදිහට අහවල් තැනන් මට අහවල් දේ ලබා ගන්න පුළුවන්. ඔව්. ඒ ඉන්පස්සේ ඇවිල්ලා බලාපොරොත්තු වෙන දේ මං එතන ඉඳලා ඒකමනේ බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ කොටින්ම කියනවා නම් කල් ඇතුවම අපි කෙලෙසිලා. කෙලිසිලා. අරමුණ එන්නත් කලින් අපි මෙහි ඇන්දිලා ඉන්නේ. ඒකට කියනවා මම ඒකට වචනයක් පාවිච්චි කරලා මම දන්නේ මේ බොතකින් ආපු එකක්ද මොකක්ද කියලා කියන්නේ රේඩියෝ එකේ බණ කියද්දි කියුණා පූර්වගත අවිද්‍යාව කියලා මම මේකට කියන්නේ. දැන් හෙට තාම එළියුන්නේ නැහැ නේද ඉන්න. එනාට හෙට දාන්නේ මොකක් වේද කියලා මට මොන පොඩි හිතන ගතියක් තියෙනවා පොඩි. ඒකනේ දැන් මට තීන්දුව දෙන්න නැති හේතුවනේ ඉතින් කෑම සම්බන්ධයෙන් පාස්ට ඊට කෑම දාන්නේ ආර මෙහෙම වෙන්න පුළුවන්. ඉදා රොටිස් කෑගේ මේ පොඩි හොල්ම කරා. ඉතින් හෙට එන්නත් කලින් අද මම රැවටලා ඉවරයි. ඒතකොට කෙනෙක් හිතන්න පුළුවන් තව මාස 6කට කලින් දේවල් අපි හිතලා නැහැ අපි රැවටලා නැහැ නේ කියලා. මේ දැන් තියෙන ගොංකම් ඇති තෙන්ට රයන්නේ ඒකම තමයි. අරමුණ එන්න කලින් රැවටිලා තියෙන්නේ. ඇත්තට මෙතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ බාහිරේ නෙමෙයි ඇතුලින් එළියට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඇතුලින් එළියට ක්‍රියාත්මක වෙන එක තමයි මේ භව කතන්දරේ. මේක තමයි මේ සැරිසැරීම සිද්ධ වෙන්නේ. චරණය සිද්ධ වෙන්නේ. ඇහැ රූප චක්කු විඥානය කියන මේ ටිකේ මෙයා සරනවා. මේ සැරිසැරීම සිද්ධ වෙනවා. ඉතින් වින කොහේ සරන්නද? ඒ ලෝකේ කියලා අපි හිතන් ඉඳියට මේ විශාල මහා පතරංග ලෝකේ ඕකට කියන්නේ ප්‍රපංචය කියලා සාමින්නා. මේ මහා පෘථිවිය ප්‍රපංචය. මේ යට පස් තියෙනවා කියලා ඔබ වහන්සේ කොහොමද දන්නේ කියන්න මට? ඔව්. දැන් නිකන් හිතලා බලන්න. බලලා ඉල්ල. අනික පොළොව හාරලා බලන්න උදැල්ලක් අරගෙන. පොළොව හම්බ වේද පස් හම්බ වේද කියලා. පොළොව හාරපු කිසිම මිනිහෙකුට පස් හැරෙන්න පොළොව හම්බෙලා නැත. ගැඹුරු කියන්නේ තාම මේක දැන් වාසනාවකට ඔබ වහන්සේ ප්‍රශ්න ආව නිසා දැන් මට ඉදිරි කොටස් වලටත් අපිට යන්න පුළුවන් වුණා. අර අභිනන්දිත තව එන ඒ අභිනන්දිත කොටස් වලට තමයි අපි ගියේ. ඉතින් මේ 9-10 මම අහන්න කැමති තව මොකක් හරි අපැහැදිලි දැන මෙන්න මෙතන
හරි නැත්නම් මගේ අදහස් වලට පරස්පර විරෝධී අදහසක් හරි නැත්නම් මොකක් හරි තියෙනවා නම් කියන්න මේ මොකද එතකොට මට පුළුවන් මේ තවත් විස්තරයක් ඉදිරිපත් කරන්න මොකද මෙහෙම කිව්වා කියලා අරමුණේ ඇත්ත දකින්නවා කියලා ගිහින් අර දකින්න කතාව අපි ඊයේ කතා කළේ ඇත්ත දකින්නවා ගිහින් කරන්නේ එක්ක තියෙනවා එක්ක නැහැ කියන එක තමයි. ඒකයි මම අර පළවෙනි වටේදීම මේක සුද්ධ කරගත්තේ තියෙනවා කියන්නේ ඉඩ තිබ්බෙත් නැහැ. නැහැ කියන්නේ ඉඩ තිබ්බෙත් නැහැ. ඒක අදිට තියන්නේ නැතුව මේක එilla හේතුඵල දහමක් තියෙන්නේ. ඒ නිසා ඇත්ත දකින්නවා කියලා කඩාගෙන බින්දගෙන ගිහිල්ලා මේක මොකොත් නැහැ හිස් කියාගෙන නටන්න යන්නෙත් නෑ නෑ එහෙම දෙයක් තියෙනවා අපිට නොවැළී වාසය කරන්න පුළුවන් ඒවා කැඩෙනවා බිඳිනවා කියලා තියෙන එක කැඩෙන බිඳින එකක් බලලා එහෙම මේ බොරුවට මේ ගොඩ වෙදකම් කරන්න යනවත් නොවේ. ඉතින් ඒ නිසා ඒක තමයි මම එහෙම වේනවට මුල්ැතුම අපි පළවෙනි සාකච්ඡාවේදී ඒ ටික ඉවත් කරගත්තා. එතකොට මං හිතනවා මේ කතා කරගත්ත ටිකේ සාරාංශය ඔලුවට ගත්තනම් ඇත්තටම මේක එකම ට්‍රීට්මන්ට් එක පරිසම්පාදය අවබෝධ කිරීම. එතකොට උත්තරයක් නැත. ලෝක සම්මතයෙන් දෙන්න හදන ලෝකයා විසින් ඉල්ලන උත්තර දෙක දැන් අපිට දෙන්න බෑනේ ස්වාමීන් වහන්සේ. ලෝකයා ඉල්ලන්නේ මොකද්ද? තියෙනවද කියනවා. පරලොවක් තියෙනවද? එහෙම කියන්නත් බෑ කිව්වා. පරලොවක් නැද්ද? එහෙම කියන්නත් බෑ කිව්වා. පරලොවක් ඇත්තෙන් නැද්ද නැත්තෙන් නැද්ද? නෑ බ්‍රාහ්මණය එහෙම කියන්නත් බෑ කිව්වා. පරලොවක් නැත්තෙන් නැද්ද ඇත්තෙන් නැද්ද? නෑ බ්‍රාහ්මණය එහෙම කියන්න බෑ. ඊට පස්සේ බමුණ කළා අර හුංකාර බමුණේ කළා ලොක කළා නාල රැලි කළා ලේන්සු අරගෙන ගැසුවල ගාලා ගියාලු යන්නේ. ඊට පස්සේ සමහර බමුණ කියනවලු මේ හාමුදුරුවෝ මේ ළඟදි මහාන වෙච්ච කෙනෙක්ද කොහෙද? කිසි දෙයක් දන්නේ කියලා ඒකම අහගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවෝත් ඒකම කියනවා. ඊට පස්සේ තමයි ඔය ප්‍රශ්න පැතකින් පසකින් තැබේවා. මහා නුඹට දහම් දෙසමි. දැන් පේනව නේද? ඇත නැත ඇත්තෙන් නැත නැත්තෙන් නැත මේ එහෙලා චතුස්කෝටික මේ තර්ක ක්‍රමීම මේ සක්කාය දිට්ඨියෙන් හදපු ගේම් කියලා. බුදු කෙනෙක් ලෝක පහළ වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ සාම්පති මහ බ්‍රහ්මයා ඇහිලා දකුණු ධන මණ්ඩල පොළවේ ඇනලා බුදුරජාන් වහන්සේට මේ කිව්වේ පාතු රහෝසි මගදේ සුපුබ්බේ අසුද්ධ චිත්තා සමලේහි චින්තිතා. මෙයා මාර්ගඵලලාභී බ්‍රහ්මේ ස්වාමීනි පූර්ව මගධ දේශේ දර්ශනයන් පහළ වුණා ආගම් වාද පහළ වුණා. හැබැයි අසුද්ධ චිත්තා සිත අසුද්ධ සිතින් සමලේහි චින්තිතා කෙලෙස් සහිත හිතින් හිතලා කෙලෙස් සහිත හිතින් හිතලයි ඒ දර්ශන පහළ වූයේ කියලා කියනවා. අන්න ඒ නිසා මේ අපි ඒ ටිකත් අර මේකට අරගන්නට උනා. මේ එතකොට තමයි මේ දැන් අපි මේක මේ සූත්‍රේ පටන් ගන්නට එකක් අල්ලගත්තු පරයයක් නේ අපි. ඔව්. මේ පරයයිනේ දැන් අපි ගියාගත්තේ. ඔව්. දැන් මෙතන අපිට කියන්නේ මේ ඉතින් ටික. දැන් සෙල්ලමන්න නෙමෙයි දැන් මේ කතා කරගත්ත ටික ආපහු ලියාගත්තොත් මන්න හිතන්නේ මේ සූත්‍ර බර ගානක ටිකක් කොහොම ලියාගන්නද? ඔව් ලිහි යනවා. ඒකයි මේක මේ ඉක්මන් නොකර මේ මැත්තේම හැපි කලබල කරන්නේ නැතුව අර මං කිව්වේ හදිස්සි නම් හිමින් යන් කියලා. මේ වගේ අමාරුම සූත්‍රේ. ඒ නිසායි මේ දැන් මේ විදිහට හරි පුදුමයි මේක මෙච්චර සැහැල්ලුවෙන් කරගන්න හම්බ වෙච්ච එක මට මේ තියෙන සන්තෝෂේ. මමත් ඇත්තටම මේ මොකද අවංකකම පෙන්නා ගිනි මැලේට පැන්නාදෝ කියන සංඥාවෙන් තමයි මමත් හිටියේ. මේ සූත්‍රේ එච්චර අත තියන්නේ නැහැ. දැන් පරණ ස්වාමීන් වහන්සේලා වුණත් පොත් කරද්දී පෙළ ගන්නවා අබ්බාස වෙත්. කෙලින් එක නෑ. ඒක පස්සේ ආයෝ පස්සේ දෙක නැත්නම් ධම්මදායාදී. ඔන්න ඔය අග්ගි මැදකින් තමයි පටන් ගන්න මුල් ටික ඔක්කොම අත්හැරලා දානවා. ඒ බැරි කෙනෙක් ඒක දන්නව අමාරු වෙටනවා කියලා. ඉතින් ඒ නිසා තාම මම කැමති කියන්නේ තාම තොইলේ මේ බිම සුද්ධ කරනවා පමණයි කියලා කියන්න ඕන. මේ මොකද මේක වැඩේ වෙලා දින්නේ මේක පැහැදිලි කරන්න කැම්පුර ඇවිස්සෙනවා වැඩි. පුදුම වැඩක් ස්වාමීන් වහන්සේ මේක. මේ උල්පතින් මේක වතුර ගන්න හිදේ කියලා දැන් කියාගෙන ඒක හින්දෙන්නේ නැහැ. හැරෙනවත් වැඩි ඇතුළට යනවා.
දැන් මේවේ තව තියෙනවා පටවිතෝ. වතුර ගඳ උල්පත නවතින්නේ නැහැ. ඔව්. එවෙන කියේ ඔව්. දිනවා කියේ. ඔය හින්දෙන් නවතින්නේ. වතුර නවතින එක මේක හැරිල්ලෙත් ඉවරයක් නැති වෙනවා. යනවා මොකවත් නැහැ. දැන් මේක දැන් පටවිතෝ වගේ පදවලට ගත්තට පස්සේ ලෝක විවහාර මට්ටම් වලට යන්නේ. ඒක වෙනම අමුඩයක් ගහලා හැත්තෙන්න ඕනේ ඒකට සහන්න. ඉතින් එතකොට අපි දැනට දැන් මං හිතන්නේ අපි යම් ඊට වඩා යම් මේ වට ප්‍රමාණය ලොකු කරගත්තා. පොතේ හැටියට 9:15යි. මේ වෙලාව හැටියට පොතේ හැටියට මේ අපි එහෙනම් මේ හෙට ඉඳලා ඉතුරු ගැඹුරට යන් අද දවසේ මොනවා හරි තියෙනවා නම් මේ එහෙම නැහෙනේ. නැත්තම් දැන් ඒ ටික පැහැදිලි වුණා. දැන් මට තිබෙතනම දිහා ගත්තනේ දැන්. ඔව්. ඒක තමයි ප්‍රශ්න. මේක මේ හැමතැනම මේ අපි මේ අල්ලගෙන ඉන්නේ වැරදි දෘෂ්ටියකින් හැම දෙයක්ම. ඔව්. සක්කාය දෘෂ්ටිය. ඒ කියන්නේ මුල හැම තිස්සේ මූල පරයයනේ. මුල පෙන්නන ක්‍රමයනේ වෙන මුලක් නැහැ. මේකයි මුල කියලා බෙන්. මේ මුල පිරිසිදු නෑ අපි. ඔව්. මුල කෙලෙසිලා තියෙන මූලය. දහම් නොදැකීම හේතු කොටගෙන. දහම් නොදැකීම හේතු කොටගෙන මූලය අපිරිසිදු භාවයට පත් වෙලා තියෙනවා. නමුත් මූලය මෙන්න මේකයි අසවල් එකයි මූලය කියලා අර්ථකථන දෙන්න පුළුවන් තැනක මූලය නැහැ. ඔව්. මූලයේ අර්ථකථන දෙන්න පුළුවන් තැනක තිබුණොත් ස්වාමීන් වහන්සේ ඒක නිවනක් වෙන්නේ ඒක භවයක් වෙනවා. ඒක නිබ්බානක් නම් වෙන්නේ නැහැ කවදාවත්. උපනින්දා. අන්න හරි හාර ඒක හොඳ උදාහරණය තමයි අර මේ කවුද හිටියා මේ මහෞෂධ පඬිතුයෝයි අනිත් එක්කෙනා කවුද අර මේ අනිත් එකින්ස් එකට හිටියේ අනිත් ඒවත් තව රජගෙදර හිටියේ සයින්නාස මහෞෂධයි මට අනිත් තව පඬිතෙක් හිටියේ සේනක පඬිතුමා දැන් මේක ඉන්නකොට රජුරන්ගේ මණිකක් උස්සලා මණි ප්‍රශ්නේ රජුරෝ කියන මණික නැහැ මණික ඔය පල්ලා කිව්වම අන්න විලේ මණික සේනක කිව්වා ස්වාමීනි විලේ මණික දැන් මොකද කරන්නේ විලේ ඉන්න මණික ගන්න කියලා සේනක පඬිත මේ අරයා කිව්වා සේනක කියනකොට හා විලේ ඉනවා ඉස්සහම් මණික නැහැ ආයෙ වතුර පිරෙනවා ආයෙ මණික තියෙනවා ආයෙ විලිස්ස කිව්වා මඩ ටිකක් ඇද බලලා කිව්වා විලේ තියෙන මඩ ටිකක් ඇද්ද මණික නැහැ ආයෙ වතුර පිරෙනවා මෙන්න මණික තියෙනවා ඊට මහෞෂධ පඬිතුයා මහෞෂධ පඬිතුයා එහෙල බැලුවා කේස් එක රයිට් ඒ ඔන්න බලන්න පොයින්ට් එක මණික දිහා බලලා ආපස්සට හැරුණේ මෙහෙට හැරුණේ ස්වාමීනි මණික තියෙන විලේ නොවේ අන්න අර තල් ගහේ කපුටු බූඩුවක් තියෙනවා ඒ කපුටු බූඩුවේ තියෙන්නේ ඒකට ඉරේලිය වැටිලා මෙහෙ පෙවුනට බඩු තියෙන්නේ අර එළිය ඔනේ අපිට ආයවා මෙහෙ පෙවුනට කේස් එක තියෙන්නේ මෙහෙ අර සේනකයා මැණික් කොහෙන ජොබ් එක තමයි අපි කරන්නේ අපි දාගෙන හැරුවට මේ මැණික නම් හම්බ වෙන්නේ නැහැ හාරනකොට නැති වෙනවා ආපහු හට ගන්නකොට තියෙනවා ඉතින් මේක හීනයක් වගේ මායාවක් වගේ අල්ල ගන්න දෙයක් නැහැ මේ මනෝ ලෝකයක් කී සුරංගනා බණ අර අද්වෛතාන්ත වේදාන්ත වල තියෙන පෙන පිටක් වගේ බුද්ධ දේශනාත් ඕකට දාගෙන පස්සත මොකක්ද අර චිත්ත කතං මොකද මේ සිතින් කරන ලද රාජ රථයක් බබලන් ඒ දේශනා විකෘති කළා මේකටද මේ වැඩි කරන්න බෑ කරන්න පුළුවන් කරගෙන යනකොට අර ඉස්සරහා සේනකයා විල හින්දා වගේ වතුරක් නැතිලා මඩක් නැතිලා මැණිකක් නැතිනො ආපහු පිරනකොට පේන්න පටන් ගන්නවා. ඇයි භාවනාව දියුණු කරගෙන මේ මූලයට යාගත නොහැකි කමේ දුර්වලභාවය. දුර්වලතාවය. ඒ දුර්වලතාවය ගොඩ නැගෙන්නේ මේ පිරිසිදු ධමයක් අහන්න හම්බ වෙන්නේ නැතිකම නිසා. පිරිසිදු ධමයක් අහන්න හම්බ වෙන්නේ ඒකයි අර පුරාණ අපේ ස්වාමීන් වහන්සේ නමක් ලස්සන උපදේශයක් දුන්නා මේ ධර්මයේ නම් ගැඹුරු තමයි. හැබැයි උපමාවකට කියනවා නම් පිරිසිදු ජලයේ පිරුණු මහා ගැඹුරු විලා. කොච්චර ගැඹුරු වුණත් ජලයේ පිරිසිදු නිසා අඩිය පේනවා අය කියලා කිව්වා. ඒ නිසා අපි අඩිය මේ දකින්න පුළුවන් විදිහට දහම ගැන ගත්තොත් අපිට ඊට පස්සේ මම මේකේ හික්මිලා නිවන් දකින්නවද නැද්ද කියන එක පෞද්ගලික කාරණාවක් වෙනවා. ඒක පෞද්ගලික කාරණාවක් වෙන මේ හුරුව පෙර මත බහවලටත් යනවා. කන්න අපි යෝජනා කරගත්තා මේ දෙවියන්ට පින් දීලා ඉවර කරන්න කියන කොම්
ආකාශත්තාච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති තාවතාච මේ සම්පදම් පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා